මුලින්ම අපි යන්නේ රාජකාරී ලිපි එහෙම නැත්නම් මේ ව්‍යාපාරික ලිපි කියලා හඳුන්වන කොටස පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් ග්‍රාම නිලධාරී තරග විභාගයේ ඒකම සෞඛ්‍ය කළමනාකරණ සේවා විභාගය ඇතුළු ඒ විභාග වලට පෙනී සිටින ඒකම සාමාන්‍ය කළමනාකරණ සේවා විභාගයේ ඇතුළු ඒ විභාග වලට පෙනී සිටින ඔබට ප්‍රායෝගික ලේඛන දැනුම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන එක ප්‍රශ්නයක් තමයි මේ ප්‍රායෝගික ලේඛන යටතේ එන ප්‍රධාන ගණී ප්‍රශ්නයක් තමයි රාජකාරී ලිපි එහෙම නැත්නම් ව්‍යාපාරික ලිපි කියලා මේ හඳුන්වන කොටස් දෙක. මේ දෙක මේ එක තැනකට අරගෙන උගන්වන්න හේතුව තමයි මේකේ තියෙන සුළු වෙනස්කම් ඔබට මේකේ මුල් කොටසක් ඔබ අධ්‍යයනය කරලා තියෙනවා. ඒ නිසා ඔබ මේක දන්නවා. මේකේ මුල් කොටස අධ්‍යයනය කරලා තියෙන නිසා ඔබ දන්නවා මේකේ තියෙන සුළු වෙනස්කම් කිහිපයක් පමණයි. අපි මේකේදී තව අපි දෙකක් කතා කරලා අවසන් කරලා තිබුණා. තව ලිපි මේකේ කීපයක් ඉතුරු වුණා අපිට සාකච්ඡා කරන්න. අන්නේ ලිපි ටික අද දවස තුල අපි කතා කරගෙන යනවා. කොහොමද රාජකාරී ලිපියක ආකෘතිය වෙන්න ඕන කියන කාරණාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්. එතකොට මේ රාජකාරී ලිපියක් කියලා කියන්නේ මොකක්ද කියලා බැලුවහම ඔබ දන්නවා රාජකාරීමේ අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා රාජකාරීමේ අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා භාවිත කරනු ලබන ලිපියක් ලියවිල්ලක්. ඒකට කියනවා අපි රාජකාරී ලිපියක්. අන්න මතක තියාගන්න. රාජකාරී ලිපියක් කියන්නේ අන්න එහෙම කොටසක්. එතකොට මේ රාජකාරී ලිපියකදී ඔබෙන් අපේක්ෂා කරන්නේ කොහොම එකක්ද කියන එක මේකෙදි අපි පැහැදිලි කරලා දෙනවා ඔයාලට. ඒ තමයි මූලිකව ඔයාලගෙන් අපේක්ෂා කරන එක දෙයක් තියෙනවා. ඔබට ඔබේ ඉදිරි රාජකාරී ජීවිතය තුළ ඔබ නිවැරදිව ලිපියක් ඔබේ ඉහළ නිලධාරීන්ට වේවා එහෙම නැත්නම් ඔබේ සේවාදායකයන්ට වේවා ඒ කාට හරි කෙනෙකුට නිවැරදිව ඔබ ලිපියක් යොමු කිරීමේ හැකියාවන් ඔබ සතුව පවතිනවාද කියන එක අධ්‍යයනය කරනවා මේකෙදි. මම බලනවා මේ කාරණාව තුලදී. එතකොට මේ ලිපියකට ලකුණු පිරිනමනකොට ආකෘතිය සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා අනිවාර්යයෙන්ම. ආකෘතිය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අවධානය යොමු කරනවා මේ ලිපියක ලකුණු දීමේ පටිපාටිය සැලකීමේ. ආකෘතියට අදාළව ඔබට ලැබෙනවා මේකට පිරිනමන සමස්ත ලකුණින් අපි හිතමු 20ක් කියලා 25ක් කියලා හිතන්නකෝ. ඒ සමස්ත ලකුණු 25න් ඔබට හම්බ වෙනවා ලකුණු 5ක් මේ ආකෘතියට. ආකෘතියට හම්බ වෙනවා ලකුණු 5ක්. මොකද්ද මේ ආකෘතිය කියන්නේ? යවන්නගේ ලිපිනය, ලබන්නගේ ලිපිනය, ඊගවට යවන්න, ලබන්න, ඊගවට ආමන්ත්‍රණය, මාතෘකාව කෙටියෙන්, අදාළ කරුණු දැක්වීම, ස්තුතිය, අත්සන. ඔන්න ඔය ටිකට අදාළව ආකෘතිය සලකලා බලලා ඔබට ලකුණු 5ක් හම්බ වෙනවා. ඔයාලට ලකුණු 5ක් හම්බ වෙනවා මේක තුල. දැන් මේ ලකුණු 5 ලබා ගන්නකොට ඔබ මේ සම්බන්ධයෙන් දැනීම අත්පත් කරගෙන ඉන්න ඕනේ. කොහොමද මේ ලකුණු 5 අපිට නිවැරදිව ගන්න පුළුවන් කියන එක. අපි මෙන්න මේවා කතා කරලා තිබුණා. මම මේක ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා දෙන්නම් ඔයාලට. අපි මේකෙදි මෙන්න මේවා සම්බන්ධයෙන් අපි ලිපි ලිව්වා. මම ලියුවා ආදර්ශයක් විදිහට මම ඔයාලට ලියලා පෙන්නුවා. මෙන්න මේ තැන්. මෙන්න මේ පළවෙනි එක ලිව්වා. නාමල්ගම ප්‍රදේශයේ ඇතුළු ආසන්න ප්‍රදේශ ගණනාවක ඩෙන්ගු රෝගය පැතිර යනවා කියන එක ගැන අපි ලිව්වා. ඊගාවට පොදු නානලින්ද ගැනත් ලිව්වා. මට මේක ඔයාලා සමහර අය ලිපි ලියලා යොමු කරලා තිබුණා. ඒවා මම නැවත අධ්‍යයනය කරලා ඔබ වෙත යොමු කළා. එහෙම යොමු නොකරපුවා නෑ මම දන්න තරමින්. එතකොට ඒ වේදී අඩුපාඩු කීපයක් තිබුණා. සමහර අයගේ වාක්‍ය ප්‍රශස්ත නැහැ කියලා මම ආපහු දැම්මා. මතක ඇති ඔබට ඔබේ වාක්‍ය ප්‍රශස්ත නැහැ කියලා මම දන්නේ මෙතන එහෙම පිළිස ඉන්නවද නැන්දලා කියලාද? වාක්‍ය ප්‍රශස්ත නැහැ කියලා දැම්මා. මොකද මේ ප්‍රශස්ත නැහැ කියන්නේ? මේකට අදාළව වචන ටික පෙළ ගහිලා නැහැ කියන්නේ. අපි ඔබේ මට්ටම බලපුවාම ඔබ යන්නේ රැකියාවකට නේද රාජ්‍ය සේවයේ තනතුරකට ඔබ යන්නේ. එහෙම යනකොට ඒකට අදාළව ඔබ දන්න වාක්‍ය කීපයක් පෙළ ගහෙන්න ඕනේ. මේ තරඟ විභාගයේදී මනු ලබන එක දෙයක් නේ. මේකද උක්තාකය සම්බන්ධයෙන් නිවැරදිව තියෙන්න ඕනේ. ඔබ ඉදිරිපත් කරන්න යන කරුණ සමහර වෙලාවල් වලට ඔයාලා පටලවනවා. මම මේක උදාහරණයක් කියනවා මෙන්න මෙතන. මේක ඔබ ගොඩක් අය පටලවලා ලිව්ව එකක්. මේ තියෙන මම කතා කරනවා.
2021 නොවැම්බර් මාස 26 වෙනි දින පැවැත්වීමට යෝජිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මේක වැරද්දුවා. බහුතරයේ ලිව්වේ වැරදියටමයි. පටලවලා ලිව්වා මේක. උඩින් කියන කරුණම යට කිව්වා. නේද? දැන් ඉස්කෝලේ විදුහල්පතිතුමාට පාසල ගැන විස්තර කිව්වා සමහර අය. එහෙම අවශ්‍ය නැහැ. පාසලේ විදුහල්පතිතුමාගෙන් තමයි මේ ගොඩනැගිලි ඉල්ල ගන්න ඕනේ. ආයි පාසලේ මෙච්චරයි ඇච්චරයි තියෙන්නේ. ඒවා කියන්න අවශ්‍ය නැහැ. එහෙම නිසා ඒ හින්දා පැහැදිලි කරලා දෙනවා මෙන්න මේ ලිපියේ ඉස්සෙල්ලාම. ඊගාවට මෙන්න මේ ව්‍යාපාරික ලිපියක් තියෙනවා. මෙතන ග්‍රාම නිලධාරී කාර්යාලයට අවශ්‍ය කාර්යාලීය භාණ්ඩ කීපයක් මිලට ගැනීම සම්බන්ධයෙන් ඒකත් කතා කරනවා. මුලින්ම මෙන්න මේ කොටස ගැන අධ්‍යයනය කරන්න යනකොට මම ඔබට නැවත වතාවක් මේ මතක් කරන්නේ ඔයාලා මේ වගේ එකකට පිළිතුරු ලියන්න යනකොට ඔබට වැදගත් වෙන කරුණු ගණනාවක් මේක ඇතුලේ තියෙනවා. මොනවද ඒවා කියලා මුලින්ම පොඩ්ඩක් බලා ගන්න. මොනවද අපිට ලියන්න මෙන්න මේක කොටසෙන් ගන්න පුළුවන්. අපේ ප්‍රශ්නය තුලින් අපිට දීලා තියෙන මේ වාස්තවික කොටස තුලින් අපිට ගන්න පුළුවන් මොකද්ද කියලා අපි මුලින්ම අධ්‍යයනය කරන්න ඕනේ. හරිද? මුලින්ම අපි අධ්‍යයනය කරන්න ඕන. ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕන දේ තමයි මොකද්ද යවන්නාගේ ලිපිනය? කවුද මේක යවන්නේ කියලා හොයාගන්න ඉස්සෙල්ලාම බලන්න. මේ ටික කියවගෙන යන්න ගිහිල්ලා යවන්නාගේ ලිපිනය දැන් ඔබ ලියලා දාපු අය දන්නවා මට. යවන්නාගේ ලිපිනය. මම සමහර අයගේ ලිපි හොඳයි කියලා ලියලා දුන්නා. සමහර අයගේ ලිපි වල ගැටලු තිබුණා. මම ඒකයි නැවත මේක සාකච්ඡා කරන්නේ. දැන් ඔබ ඒ කියන්නේ ඔයාලා නේ ඔබ ගාල්ල සිරිපුර 170 වසමේ ග්‍රාම නිලධාරී තේරුණාද? කවුද යාළගේ නම? නිමාලි සිල්වා යයි සිටිය යුතුය. ඔන්න මේක වැදගත් කරුණක්. එහෙනම් යවන්න තමයි ගාල්ලේ සිරිපුර 170 වසමේ නිමාලි සිල්වා කියන ග්‍රාම නිලධාරී තුමිය. ඔබට ලැබෙන නම ඕක. යවන්න ඔයාලා. හරිද? යවන්න ඔයාලා. මෙතන බලන්නකෝ. මේ දිනය කියන්නේ 2021 නොවැම්බර් මාස 26 වෙනි දින. මම ඔබ මේ ලිපිය ලියලා තියෙනකොට දැක්ක අනෙක් අඩුපාඩුව තමයි ඔයාලා මේ ඉලක්කමෙන් වර්ෂයෙන් පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපි රචනයක්වත් සාරාංශයක්වත් තනි වාක්‍යයක්වත් කුමන හෝ ලේඛනයක් සිංහල භාෂාවේ සාමාන්‍යයෙන් භාවිත කරන විභාග වලට භාවිත කරන ඕනෑම ලේඛනයක් වේවා ඔබ ප්‍රායෝගික ජීවිතයේදී ලියන ලිපියක් වේවා සාමාන්‍යයෙන් වර්ෂයකින් අපි ආරම්භ කරන්නේ. ඔන්න ඔබ කරලා තිබිච්ච අනෙක් වරද වර්ෂයකින් ආරම්භලා තිබුණා. අපි ලියන ලියුම් අපි වර්ෂයකින් පටන් ගන්න මේ දෙනවා තමයි වර්ෂයක් මෙතන. දිනයක් දෙනවා තමයි පටන් ගන්නෙ නෑ අපි මතක තියාගන්න 2021 කියලා මුලට දාලා පටන් ගන්න නෑ. ඒවා සම්ප්‍රදායන්. අපේ භාෂාවේ අපේ ලේඛන රීතිය තුළ තියෙන රීතීන් ඒවා. තේරෙනවද? කලින් කාලේට ඇති කරගත්ත සම්ප්‍රදායන් තියෙනවනේ. මේ සම්ප්‍රදායන් තමයි භාෂා රීතීන් වෙලා ඇවිල්ලා මේ ඔබට අපි උගන්වන්නේ. ඒ උගන්වන ඒවාදී ඔබ මුලින්ම දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේ කරුණ මතක තියාගන්න. සමහර අය රචනය පටන් ගන්නෙ ඉලක්කමකින්. එහෙම බෑ. හරිද? වර්ෂයකින් පටන් ගන්න බෑ. ඒක මතක තියාගන්න හොඳ ආකාරවම වර්ෂයකින් කියන්නේ සංඛ්‍යාවකින් පටන් ගන්න බෑ. 18 කියලා පටන් ගන්න බෑ. 19 කියලා පටන් ගන්න බෑ. සංඛ්‍යාත්මක යෙදුමකින් ඔබට ප්‍රශස්ත ලේඛන ආරම්භ කරන්න බෑ. ආරම්භ කරපුවාම මේක වැරදි. ඒකේ ගැටලුකාරී. වැරදි කියන්නේ ගැටලුවක් ඉදිරි වෙනවා ඒකයි. හරි. එහෙනම් ඔන්න ඔබ යවන්න. මෙන්න නිමාලි සිල්වා ග්‍රාම නිලධාරී තුමිය. කාටද මේ ලිපිය ලියන්නේ? මෙන්න ලියන කෙනා ගාල්ලේ විද්‍යාජෝති මහ විදුහල් ගොඩනැගිල්ලට අදාළව ලියන්නේ. ඒකේ එම විදුහලේ විදුහල්පති වෙත. කාටද ලියුම ලියන්නේ? විදුහලේ විදුහල්පති වෙත. ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රය තුල පැන්සලක් අරගෙන මෙන්න මේ කොටස් ටික ටක් ගාලා ලකුණු කරගන්න. ඒක තමයි සුදුසුම දේ. නැත්තම් පටලවනවා. අපි කවුද කියලා පටලව ගන්නවා. කාටද ලියන්නේ කියලා පටලව ගන්නවා. ඒක තමයි ගොඩක් වෙන්නේ. ගාල්ල විද්‍යාජෝති මහ විදුහලේ විදුහල්පති වෙතයි යවන්න ඕන. එතකොට ඔබ ලිපිනය සකස් කරන්න ඕන. මොකද්ද අවශ්‍යතාවය? මාතෘකාව කෙටියෙන් ලියන්න කියලා කියන්නේ. සමහර අයගේ මාතෘකා රූල් දෙකකට ගිහිල්ලා තිබුණා. එහෙම යන්නේ නැහැ මාතෘකාව. මතක තියාගන්න. මේක ඊටාම කෙටියෙන් තමයි මාතෘකාව අපි ගන්න ඕන. මොකද්ද? පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථානයේ පිහිටුවේ. මේක තමයි අපිට අදාළ කරුණ. අපේ ඉල්ලුම් කරන අපේ අවශ්‍යතාවය මෙන්න මේක. දැන් ඔන්න අපි එහෙනම් මේකේ වැදගත්ම කරුණු ටික අපි අරගෙන තියෙන්නේ. මේ ලිපියට අදාළ වැදගත්ම කරුණු ටික අපි අරන් තියෙන්නේ මොනවද?
මේන් අපි දන්නවා මේකේ යවන්න කවුද, ලබන්න කවුද, මාතෘකාව මොකක්ද, ආමන්ත්‍රණය ලබන්නට අනුව හදන්න පුළුවන් කොහොමද? ඊගාවට දිනය කවද්ද මේක පවත්වන කියලා අපි දන්නවා මේකට අදාළ මේ පහසුකම් ඉල්ලලා තමයි මේ ලිපිය ලියන්න කියන්නේ. අදාළ පහසුකම් දෙන්න කියලා ඔබට ඉදිරි ග්‍රාමනිලධාරීන් විදිහටපත් වෙන අය ඉදිරි රාජකාරී ජීවිතය තුළ ඔබට අනිවාර්යයෙන් මේ දේ කරන්න වෙනවා. හරිද? ඔබට අනිවාර්යයෙන් මේක කරන්න වෙනවා. නිසා මතක තියාගන්න මේක ඊටාම වැදගත් කොට සැලකිය යුතු ඔබේ නේද? ඔබේ දහකියාවන් මන්නේ ඊටාම වැදගත් ප්‍රශ්නයක් මේක. හරි. එහෙනම් අපි බලමු මොනවද අපිට ඊගාවට මේක ලියාගෙන යනකොට භාවිත කරන්න පුළුවන්. නැත්නම් අපි භාවිත කර යුතු ක්‍රමවේදය මොකක්ද කියලා. හරිද? දැන් මම මේ ආකෘතියට අදාළවයි ලියන්නේ. කොයිම වෙලාවකවත් මේ ලිපිය ඔබ ලියන මේ ලිපිය පිටු දෙකකට ගෙනියන්න එපා. රාජකාරී ලිපිය ඔබ ලියන එක පැත්තක පමණයි ලියන්න ඕනේ, එහා පැත්තට ගෙනියන්න එපා. ඔබට යම් හේකින් ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ තුල රූල් ගහලා ඒ ප්‍රශ්න පත්‍රයේම ඔබට පිළිතුරු සපයන්න ඉඩ වෙන් කරලා තිබුණොත් එක පැත්තයි ඔබට මේ වෙනුවෙන් දෙන්න ඕන, මතක තියාගන්න. ඒ එක පැත්ත දෙන්නේ ආකෘතිය එක පැත්තටයි සීමා වෙන්න ඕනේ. ආකෘතිය එක පැත්තටයි සීමා වෙන්න ඕනේ. එක පැත්තයි දෙන්නේ. ඒ පැත්තේ ලියන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට වෙනම අමතරව උත්තර සපයන අමතරව කොලයක් නම් ඔබට නිකුත් කරන්නේ. අන්න ඒකෙදි ඔබ මොකද එක පැත්තක් පමණයි භාවිත කළ යුතු. ඔබ දන්නවා කොලයක් කියන්නේ මෙහෙම එකක්, කොලයක් කියන්නේ මේ දෙපැත්තක් තියෙන එකක්, පිටුවක් කියන්නේ මේ තනි පැත්තක්. එක පිටුවයි. මේකේ තියෙන්නේ රූල් 25ද 30ද ඒ ටික පමණයි ඔබට භාවිත කරන්න පුළුවන් වෙන්නේ. ඔන්න මතක තියාගන්න. හරි? ඒ ටික පමණක් භාවිත කරන්න අනිවාර්යෙන් මතක තියාගන්න. දැන් මේක ලියාගෙන යනවා මෙන්න මේ ආකෘතිය තුල. ඔයාලා ගන්න වලගාව තියෙන පුස්කෙට් පේපර් එකක් හරි වෙන මොකක් හරි එහෙම සුදුසු රූල් කොලයක්, තනි රූල් කොපි කොලයක් ගන්න එපා, පොඩි පොතක ගන්න එපා. හරි. දැන් අපි ඔන්න ඉරි ඇඳගෙන තියෙනවා මෙන්න මේ කොටස් වලට යවන්න කවුද කියලා ඔබ දන්නවා. මේකේ දීලා තියෙනවා යවන්නගේ නම. ඉස්සෙල්ලාම ලියන්නේ යවන්නගේ නම. නමයි ලියන්න ඕන. ඔන්න මතක තියාගන්න. නම දීලා නැතොත් තනතුර ලියන්න වෙනවා. ඉස්සෙල්ලාම ලියන්නේ නම එහෙනම්. හරිද? එහෙනම් කවුද යා? නිමාලි සිල්වා. නිමාලි සිල්වා. දැන් සමහර අය මහත්මිය කියලා දානවා. තමාව හඳුන්වා ගන්න එහෙම දාන්නේ නෑනේ. අපි අපිව හඳුන්වා ගන්න මහතා. දැන් මම මයුර අතුකෝල මහතා කියලා මම දාන්නේ නෑනේ. එහෙම දාන්නේ නෑනේ මම. දැන් ඔබට දාන්න බෑ ඒක නිසා. නිමාලි සිල්වා මහත්මිය. නිමාලි සිල්වා ග්‍රාමනිලධාරීතුමිය. ඒක පාවිච්චි කරන්න බෑ ඔබට. හරි අපි තනිව අපිව ආමන්ත්‍රණය කරගන්නේ නෑ එහෙම පද දාලා. කවුද ඔබ? නිමාලි සිල්වා කවුද? ග්‍රාම නිලධාරී. ග්‍රාම නිලධාරී තමයි නිමාලි සිල්වා කියන්නේ. ඔන්න මතක තියාගන්න. ග්‍රාම නිලධාරී. එයාලා ග්‍රාම නිලධාරී. නිමාලි සිල්වා කියන්නේ ග්‍රාම නිලධාරී. ඊගාවට ග්‍රාම නිලධාරීගේ වසම මොකද? දැන් මේකේ වෙන කාර්යාලයක් ඕනේ නැහැ. ග්‍රාම නිලධාරී කාර්යාලය කියලා අවශ්‍ය නැහැ. නිමාලි සිල්වා ග්‍රාම නිලධාරී. ඊගාවට මේකේ තියෙන වසම දීලා වසම් අංකයක් තියෙනවා. 176C. ඒ ඇලග්‍රාෆ් මොකක්ද නැති නිසා මෙහෙම මම දානවා. මේ මම දාන සංකේත ටික ඔබට පේනවා ඇති විරාම ලක්ෂණ ටික. මේ සිල්වා කියලා දැම්මා කොමාවක් දැම්මා. නිලධාරී කියලා දැම්මා කොමාවක් දැම්මා. 176C කියලා දැම්මා කොමාවක් දැම්මා. මේ ලිපිනේ ගොඩනගන්න ඕනේ. ඔයාලට ඍජුව ලිපිනේ ගන්න හම්බ වෙන්නේ නැහැ. ලිපිනේ ගොඩනගන්න ඕනේ ඔබ. 176C කොහෙද? දැන් ඔබ ලිපින ලියනකොට කරන එක වැරද්දක් කියන්න. ගාල්ල කියලා ලියලා මෙතනින් ලියන්න එපා දැන්. ගාල්ල කියලා ඔතනින් ලියලා යටින් ලියනවා සිරිපුර කියලා. දැන් මේක හරියද? මේක වැරදි. මම මේ කතාව ඔයාලට කියනවා මේ ලිපිනේ හදා ගන්නකොට මෙන්න මේ ක්‍රමය ඔබ භාවිත කළ යුතුයි. ඒ භාවිත කළ යුතු ක්‍රමය තමයි මොකද්ද? ලිපිනයක ඔබට අනිවාර්යයෙන්ම දන්න ප්‍රසිද්ධ තැනක් දෙනවා. ප්‍රසිද්ධ ග්‍රාම නාමයක් හරි නගර නාමයක් හරි ඔබට දෙනවා. ප්‍රසිද්ධ නගර නාමයක් හෝ ග්‍රාම නාමයක්. ඒ අතරේ අපි දන්නේ නැති අපිට හුරු නැති නමකුත් දෙනවා. දැන් මේකේ ප්‍රසිද්ධ ග්‍රාම නාමය අනුරාධපුරේ. ඒක කලින් ලියන්නේ නැහැ. දැන් අපි මම මෙහෙම කියන්නම්කෝ. ඔයාලා කොහේ හරි දුර පළාතකට ගියාම ඔයාලා කොහෙද කියලා අහනවා. දැන් ඔයාලගේ දිස්ත්‍රික්කය තුල යනවා කොහෙද කියලා අහනවා. ඔබ කියන්නේ ඔබේ ගම නෙවෙයිනේ ආසන්නම නගරේ. අයෙහි කොහෙද කියලා අහුවාම අන්න උත්තරේ දෙනවා. එහෙම. එහෙ කොහෙද කියලා අහුවාම ආන් අතන අංකේ කියලා කියනවා. දැන් ඔබට ලිපියක් ලැබෙන්නේ ඔබේ ලිපිනයන් වලට ඔය එවන කොහොම ලිපි ලැබෙන්නේ
කොහේ ඉඳන් කොහටද? අග ඉඳන් මුලට යන වග මතක තියාගන්න. අග ඉඳන් මුලට යන වග මතක තියාගන්න. ඔබේ ලිපිනයන් ලැබෙන්නේ. හරි ඔබේ ලිපි ලැබෙන්නේ අග ඉඳන් මුලට. දැන් මෙතන ලියන්නේ අපි ප්‍රසිද්ධ නැති ග්‍රාම නාමය. ඒක ඔබට හොයාගන්න හරි ලේසි. සිරිපුර. මෙතන ලියන්නේ ප්‍රසිද්ධ ග්‍රාම නාමය. ඊගාවට තියන්නේ නැවතීම. අනිවාර්යයි. නැවතීම. නැවතීම තිබ්බා. ඔන්න මේ ටික ඔයාලට ලියා ගන්න පුළුවන් නම් හරි. ඔයාලට මෙන්න මේ ටික ලියා ගන්න පුළුවන් නම් ඔබට දිනේ දාමු අපි 2021යි තාම දිනේ දාන්න පුළුවන් අද දිනේ 9යි 19 19 නේද? ඔව් 9යි 19 ඔන්න දිනේ දැම්මා. දැන් ඔයාලා මේ ලකුණු 20න් එක ලකුණක් අරගෙන එක ලකුණයි තාම දුන්නේ. අයියෝ එක ලකුණක් දුන්නේ. ඔව් තාම එකයි දුන්නේ. මෙන්න මේක ලිව්වහම මෙන්න මෙතෙන්ට හරියක් දාලා මෙන්න මෙහෙම එක දාන්න කියලා කියනවා. එක ලකුණක් දෙන්න කියලා කියනවා. හරිද? හැබැයි මේක තුල යෙදිච්ච එකදු ක්‍රමාවක්වත් එකදු මොකක්ද මේ වගේ මේ තියෙන විරාම ලක්ෂණ මේ ලිපිනයන් මාරු කරලි ග්‍රාම නිලධාරි උඩට දාලා නිමාලි සිල්වා යටට දැමිලි ගාල්ල සිරිපුර ගාල්ල මෙතන ලියලා සිරිපුර යටට දැමිලි ඒ සියල්ල ඔබේ වැරදි ලෙස ගණනය කරනවා. ඒ නිසා ඔබ එක ලකුණක් ගන්න නම් ඔබ මේ ටික ඉතාම නිවැරදිව ලිවිය යුතුමයි. පැහැදිලිද? යුතුයි නෙමෙයි යුතුමයි කියලා කිව්වේ. දැන් අරින්න රූලක් මම මේ රූලක් අරින්න අවශ්‍ය නිසා තමයි මම මෙහෙම කෙටි ඉරක් දාලා යන්නේ. මම ඔහොම ඉරක් දාන්නේ මේ රූලේ ඇරෙන තැන්වල. ඔන්න මතක තියාගන්න. ඊගාවට අපි ලියන්නේ දැන් මෙහෙමයි ඔයාලා පාසල් යන කාලේ හරි ඒ කොයි කාලේ හරි ඔබ රාජකාරී මට්ටමේ ලිපි ලිව්වා නම් ඔබට පාසල් විෂය මාලාව තුල හෝ රාජකාරී ලිපි ලියන්න ඔයාලට ඉගෙනුවා නම් ඔබට මතක ඇති මේ පැත්තේ තමයි යවන්න ලිව්වේ නේ යවන්න ලිව්වේ මේ පැත්තේ යවන්න ලියන්නේ මේ පැත්තේ ඔබ මේ තමයි යවන්න ඊගවට ලබන්න තමයි මේ පැත්තට නමුත් දැන් ඒක නැහැ දැන් ඒ ක්‍රමේ නැහැ ඒක පරණ ක්‍රමයක් ලෙස හඳුන්වනවා මේක තමයි රාජකාරී ලිපි ලිවීමේ නවතම ආකෘතිය කියලා ඔබෙන් ඉල්ලන්නේ සහ ඔබෙන් අහන්නේ රාජකාරී ලිපිය ලියන්න කිව්වම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මේක යනවක මතක තියාගන්න හරිනේ ඊගාවට ඔන්න ලබන්නගේ ලිපිනේ අපි හදනවා. දැන් ලබන්නගේ එතන නමක් නැහැ. ඔබට පේන වැඩි තනතුර පමණයි තියෙන්නේ. දැන් ඒකට බොරු නම් දාන්න යන්න එපා. අපි දන්නේ නැහනේ. අපි දන්නේ විදුහල්පති කියලා විතරයි. විදුහල්පතිලා එක්කෙනා ඉන්නේ පාසලක ඉන්නේ. එයාට තමයි අපි මේ ලිපිය ලියන්නේ. ඒක නිසා විදුහල්පති කියලා ඔහුගේ නම දාලා තිබුණොත් ඔබ දාන්න ඕන. මෙතන දැන් නමක් දාලා නැහැ කියලා ඔයාලට පේනවනේ හොඳටම. එම විදුහලේ විදුහල්පති වෙන්න. යවන්න. මොකද්ද මේ විදුහල? ගාල්ලේ විද්‍යාජෝති මහ විදුහල. ඔබ ලිපිනේ හදන්න ඕන. ඔයාලා ලිපිනේ අනිවාර්යයෙන්ම මෙතන හදන්න ඕනේ. නැත්තම් බෑ. ලිපිනේ ඔබ සකස් කළ යුතුමයි මේක. ඔන්න බලන්න. එහෙනම් අපි හදනවා ලිපිනේ. දැන් ඊගාට ලබන්න එහෙනම් කවුද? තනතුර ඊයාගේ. විදුහල්පති. විදුහල්පති. තුමා කියලා දැම්ම කියලා වැරද්දක් නැහැ. අවශ්‍යම නැහැ ඉතින්. විදුහල්පති ඊගාට මොකේද මේ විදුහල්පති? දැන් විදුහල්පති කාර්යාලය එහෙම කියලා ලියන්න අවශ්‍ය නැහැ. හරිද? එහෙම ලියන තැන් තියෙනවා මම කියන්නම්. විද්‍යාජෝති මහ විදුහල. ඒතර ගාල්ල විද්‍යාජෝති කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. විද්‍යාජෝති මහ විදුහල. මොකද ඇතැම් පාසල් වල එනවා ග්‍රාම නාමයේ මුලට. හරිද? ග්‍රාම නාමය එනවා මුලට. දැන් මේකේ එහෙම ගාල්ල විද්‍යාජෝති මහ විදුහල කියලා දැම්මත් ගැටලුවක් නැහැ. නොදා ඔබ මෙතෙන්ට ආවා කියලාත් ලොකු ප්‍රශ්නයක් නැහැ ඒකේ. විද්‍යාජෝති මහ විදුහල ගාල්ලේනේ තියෙන්නේ. එහෙනම් ඒකේ වෙන ඒවා දාන්න යන්න එපා ඔබ. ගාල්ල කියලා ඔහම ලියන්න. මෙන්න මෙතෙන්ට නැවතීම එන්න ඕනේ. මේ බලන්න ලිපිනයක අවසානට නැවතීම කියන්නේ මේ. මෙතන පේනවද මේ? ගාල්ල. මේ පේනවද? ගාල්ල. නැවතීම කියන්නේ. තේරුණාද? හරි දැන් ඔන්න තව ලකුණක් අපි ගත්තා. මේකෙත් එහෙමමයි. අර සංකේත ටික ඒ ලෙසම ඔබ යොදලා තිබිය යුතුමයි. මේකටත් ඔබට තව ලකුණක් ඔන්න හම්බ වුණා. දැන් මෙතෙන්ට එකයි අතෙන්ට එකයි ලකුණු දෙකක් ඔබ අරගෙන. එතන ලකුණු දෙකක් අරගෙන තියෙනවා. ඊගාවට යනවා තව ලකුණක් ගන්න. රූලක් අරින්න ඕන. දැන් රූලක් අරින්න. හරිද? දැන් ලියනවා ආමන්ත්‍රණය. දැන් දයාබර හිතාදර ගෞරවනීය ආදරණීය කෑදර ඒව දානවද අපි? ඒව මොකවත් දාන්නේ නැහැ. අපිට හිතවත් වෙන්න පුළුවන් විදුහල්පතිතුමා. නමුත් අපි දාන්නේ නැහැ.
අපි දාන්නේ කවුරු කියලාද? දැන් සමහර අය මේකෙදි මට ඇහිලා තියෙනවා මේ මහත්මයාණනි මහත්මියනි කියලා ආමන්ත්‍රණය කරන්න. කැතයි. හරි නෑ ඒක. සුදුසු නෑ. ඔබ ආමන්ත්‍රණය කළ යුත්තේ ඕනෑම කෙනෙකුට තනතුරෙන් ආමන්ත්‍රණය කරන්න. ඒක වඩාත්ම සුදුසුයි. කලමනාකාර තුමනි කලමනාකරුවෙක් ලියනවා ඔබ ව්‍යාපාරික ලිපි ලියන්නේ. කලමනාකරුවෙක් ලියනවා කලමනාකාර තුමනි කියලා කතා කරනවා. සභාපතිවරයෙකුට ලියනවා සභාපතිතුමනි කියලා ලියනවා. විදුහල්පතිතුමෙක් නම් විදුහල්පතිතුමනි කියලා ලියනවා. පැහැදිලිද මං කියන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා හෝ වරිය ප්‍රාදේශීය ලේකම් තුමිය නැත්නම් තුමියෙන් එහෙම ලියන්න තනතුරෙන් ආමන්ත්‍රණය කරන්න ඒක තමයි ප්‍රශස්තම විදිහ. ඒක තමයි හොඳම විදිහ. ගැළපෙන විදිහ ඒක. එහෙනම් ඔන්න අපි ආමන්ත්‍රණය කරනවා යාට කවුරු කියලාද? විදුහල්පති තුමනි. විදුහල්පති තුමනි. තුමා වෙත එහෙම ඕනේ. රූලක් අරින්න. රූලක් අරින්න. මම මේ ආකෘතිය ඇලියලි මතක් කරගෙන යන්නේ මේක ඉතා වැදගත් කොටසක් නිසා. දැන් යනවා මාතෘකාව හදා ගන්න. දැන් ඊගාට මාතෘකාව තමයි තියෙන්නේ. හරිද? මාතෘකාවයි තියෙන්නේ. බලන්න මොකද කියන්නේ කියලා. එබැවින් ඊට අදාළ පහසුකම් මොකද්ද? ඡන්ද මධ්‍යස්ථානයේ පිහිටුවීම. ඔන්න. දැන් සමහර අයගේ ලිපිනේ මේ මාතෘකාව මොකක්ද දන්නවද? පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථානයේ පිහිටුවීම. දනින්න වචන ගන්න. පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථානයේ පිහිටුවීම. වචන කීයක්? වචන 8ක්. දැන් මොකද කියන්නේ මාතෘකාවට? වචන 8ක් මාතෘකාවට. හොඳටම වැඩි. නේද? අපි කියන්නේ ඊටාම කෙටි මාතෘකා යොදන්න කියලා. ඒ නිසා ඔබ ලියන්න පළාත් පාලන ඡන්ද විමසීම. විමසීම 2021. ඔන්න සුදුසුම මාතෘකාව මේකට යොදන්න පුළුවන්. පළාත් පාලන ඡන්ද විමසීම 2021. ආයි ඡන්ද මධ්‍යස්ථානයේ අපිට ඕනේ ඒවා මොකුත් කියන්න එපා මෙතන. විදුහල්පතිතුමාට මේ ලියුම ගියාම එයා කියවල බලනවා පළාත් පාලන ඡන්දය ගැනයි අහන්නේ. එයා දන්නවා අතට හම්බ වෙනකොට මේකයි. දැන් ඉස්සර පැරණි කාලේ ලිපි ලියනකොට ඔබට මතක ඇති මේ අකුරු සයිස් එක පොඩ්ඩක් ලොකු කරන්න කියලා කිව්වා ඉස්සර. දැන් ඒක නැහැ. දැන් එහෙම කරන්නේ නැහැ. දැන් ලියන මට්ටමෙම ඔබ අකුරු ලියනවා. ලියලා අඩි රූල තියලා. තනි ඉරක් යටින් අඳිනවා. අඩි රූල තියලා කිව්වේ ඒකයි. සමහර අය රැලි හිටින අඩි රූල් ඒගොල්ලෝ ගාව තියෙනවා. අපිට අඩි රූල තියලා ඉරක් ගහන්න කිව්වේ කියලා. මෙන්න මෙහෙම කඩිරි තියෙන අඩි රූල් වලින් විභාගවල ඉරි ගහලා තියෙනවා හම්බවෙන්නේ. දැන් ඒක ඔයාලට ලස්සන වෙන්න පුළුවන් අපිට කැතයි. හරිද? ඒක ඔයාලට ලස්සන වුණාට අපිට කැතයි. ඒක හරි නෑ. ඒක ආකෘතිය නෙවෙයි. ඒ නිසා මතක තියාගන්න අඩි රූල තියලා ඉරක් අදින්න. මම මේකෙදි මම අඩි රූල තියලා ඉර අදිනවා කියන එකේදී කියනවා මෙන්න මෙහෙම කාරණාවක් ඔබට ඔබේ බේරීම සඳහා. හරිද? ඔබේ මේක පැහැදිලිභාවය රැකීම සඳහා. දැන් ඔබ සාමාන්‍යයෙන් මම දන්න තරමින් බහුතරය මොකද අධ්‍යයනය කරනකොට අපි දකින දේ තමයි ඔබ 99%ක්ම ලියන්නේ නිල් පෑන භාවිත කරලා. නිල් පෑන ඔබ සාමාන්‍ය කාබන් නිල් පෑන තමයි පාවිච්චි කරන්නේ. එතකොට තව සමහර පිරිසක් කළු පෑන භාවිත කරනවා ඊටම සුළුවක්. පිළිතුරු සපයනවා. මේ මොන වර්ණේ භාවිත කළත් ඔබට ওই වර්ණ දෙක පමණනේ මේ වගේ ලිපියක වගේ එක පාවිච්චි කරන්න පුළුවන්. දැනීම් පත්‍රිකාවක ආරාධනා පත්‍රයක හැර ඔබට පාවිච්චි කරන්න පුළුවන් ওই වර්ණ දෙක පමණයි පිළිතුරු ලිවීම සඳහා. එතකොට මේ වර්ණ දෙක භාවිත කරනකොට ඔයාලා මේක නිල් පාටෙන් නම් ලිව්වේ ඉර අඳිනකොට කළු පාටෙන් ඉර අඳින්න මතක තියාගන්න. හරිද? කළු පාට පෑනකින් ඉර අඳින්න මතක තියාගන්න. එතකොට ඒක අනිවාර්ය සාධකයක් නෙවෙයි. නමුත් ඒක බොහොම පැහැදිලිව ඒකෙදි එනවා. ඒක පැහැදිලිව පේනවා. ඒ දේ කළා. ඊගාට යලි මෙතන රූලක් අරින්න. අපව රූලක් අරින්න. හරිද? නැවත වතාවක් රූලක් අරින්න. මේ ඔක්කොම මගෙන් ප්‍රශ්නයක් අහලා විදිහට මම උත්තර දෙනවා. මම කියන්නේ තනිය තියෙනම් කිව්වේ නැති කී. මේ ඔක්කොම අපි මේ ලිපි වලට කියන්නේ මෙන්න මේ ඔබට දැන් ඔබ දන්නවනේ මෙහෙම එකක්. ඔයාලට දෙනවනේ කොලයක් උත්තර යන කොලයක් දෙනවනේ. ඔය කොලේ ඔබට වම් අත පැත්තෙන් ගහලා තියෙන රූලක්. අනිවාර්යෙන් කොටුවක් තියෙනවා වටේට සටහන් වෙච්ච. මේ කොටුව තුල පමණයි ඔයාලා උත්තර ලියන්නේ. එතකොට මේ කොටුව තුල ලියනකොට මතක තියාගන්න කිසිම එකක් හරිද? කිසිම එකක්
මෙන්න මේ මැද්දට මේ කෙරවලේම ගෑවෙන තැනින් පටන් ගන්නවා මිසක මේ ලිපි ආකෘතිය තුල කිසිම එකක් මෙතනින් මෙහාට පන්නවන්නේ එහෙම නැහැ. මාතෘකාවක් මේ මැද්දට ගන්නෙ නෑ වැරදි ගත්තොත්. තේරුණාද? මාතෘකා මේ ලිපි වලට ඉංග්‍රීසි නම කියන්නේ මම. left align කියලා කියන්නේ. left කියන්නේ වම. align කියන්නේ පෙළ ගැස්වීම. වමට පෙළ ගැස්සූ ලිපි මේවා අපේව නෙවෙයි. මේ ඉංග්‍රීසි ලිපි ආකෘති වලින් අපි ගත්ත ඒවා මේවා. හරිද? ඉංග්‍රීසි ලිපි ආකෘති වලින් අපි ගත්ත ඒවා. අපේව නෙමෙයිනේ. අපේ සිංහල ලියුම් ක්‍රමය නෙමෙයි මේක. නමුත් අපි දැන් පාවිච්චි කරන්නේ මේ ක්‍රමය. ඔබ දන්නවනේ ඒක. මේවා ඔක්කොම මේ අයිනෙම ලියවෙන්න ඕන. අයිනේ රූල් එක ගාවීමයි පටන් ගන්න ඕනේ. බැරි වෙලාවත් මේ මාතෘකාව මේ මැද්දට ඇද්දොත් එහෙම ඔබට මාතෘකාව වෙනුවෙන් ලැබෙන ලකුණ දෙන්නේ නැහැ මෙතේ. මොන මතක තියාගන්න ඔබ ආකෘතියෙන් බෑ. ඒකම ඔබට ආකෘතිය වෙනුවෙන් ලබා දෙන ලකුණු පහෙන් එකකුත් මෙතෙන්ද කපන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. දැන් මේ මෙතෙන්ට එනකොට ඔයාලා ලකුණු හතරක් අරගෙන තියෙනවා. මම පෙන්නන්නම් හතර ගත්ත විදිය. මෙතෙන්ට එකයි. මෙන්න මේ ලිපිණයට එකයි. මෙන්න මෙතෙන්ට එකයි. මෙතෙන්ට එකයි. 1 2 3 4. මෙන්න ලකුණු හතරක් දැන් අරගෙන තාම ලියුම ලියලා නැහැ අපි. හරිද? මේ වගේ කෙටි මාතෘකා 1 2 3 4 මේක ඔබට පේනවා ඇති. මේක ඉලක්කමත් අංකයක් ලෙස ගන්න. අකුරක් ලෙස ගන්න හින්දා වචනයක් ලෙස ගන්න හින්දා වචන පහයි උපරිමේ ගිහින් තියෙනවා. ඒ වුණාට බොහොම කෙටි මාතෘකා. පළාත් පාලන ඡන්ද විමසීම. බැලු බැලමට විදුහල්පතිතුමා දන්නවා මේකටයි නේ ඉඳ හදන්නේ කියලා. නේද? එයා ඊටු ටික බලයි. හරි. දැන් ඔබ පහසුකම් ඉල්ලන්න එපා. නේද? දැන් ලියාගෙන යනවා විදුහල්පතිතුමනි කියලා ආයි කියන්නේ නැහැ. දැන් සමහර අය පටන් ගන්න යලි විදුහල්පති. අපි කතා කරලා ඉවරයිනේ දැන් එයාට. තේරුණාද? විදුහල්පතිතුමනි. දැන් සමහර පිරිසක් මම දැකලා තියෙනවා මෙහෙම කරනවා. ඔයාලා අතර හිටියේ නැහැ මම පාඩම උගන්වලානේ මේ ලියුම ලියන්න දුන්නේ. ඔයාලා අතර හිටියේ නැහැ. මාතෘකාව ලියනවා ඊට කලින් මේක ලියලා ලබන්නගේ ලිපිනේ ලියලා මාතෘකාව ලියනවා මෙතෙන්ට. ලියලා ආමන්ත්‍රණය දානවා යටට. දැන් අපි කොමන හෝ කරුණක් කියන්න ගියාම කාට හරි නිලධාරියෙකුට ඔබ ඉස්සෙල්ලාම මොකක් කියලා දෙන්නේ? විදුහල්පතිතුමා හරි ඔබේ කවුරු හරි කෙනෙක් ඔබ නිලධාරියෙක් කමුවට යනවා. ඉස්සෙල්ලාම ඔයාලා ගිහින් වෙලා ප්‍රශ්නේ කියනවා එහෙනම්. මොකද්ද? පළාත් පාලන ඡන්ද විමසීම 2021. විදුහල්පතිතුමනි. දැන් හරිද? වැරදීනේ. ඉස්සෙල්ලාම යාව ආමන්ත්‍රණය කළා අපිට අවධානය අරගෙන ඉන්න ඕනේ විදුහල්පතිතුමනි. පළාත් පාලන ඡන්ද විමසීම 2021. දැන් අපි මේක ලියාගෙන යනවා. හරිද? දැන් ලියාගෙන යනවා. දැන් ඔබ 2021 වසරේ එහෙම කියලා පටන් ගන්න එපා. හරිනේ? දැන් ලියනවා. මේ වර්ෂයට નિયમિત ගාල්ල පළාත් පාලන මැතිවරණයනේ. පළාත් පාලන මැතිවරණය කියන්නේ ප්‍රාදේශීය සමාජයනේ. මේ වර්ෂයට નિયમિત පළාත් පාලන මැතිවරණය වර්ෂ 2021 දිනේ බලනකො නොවැම්බර් මාස 26 වැනි දිනට යෙදී ඇත. දැන් සමහර අයට හිතෙන්න පුළුවන් ඔව් පළාත් ඔහොම තමයි. පළාත් මම එහෙම නෙමෙයි ලියුවේ. ඔය වරද්දලා මේ උඩ ලියලා තියෙන හරි ආ මෙතන. මම උඩ මාතෘකාව හැරි ලියලා අවිල්ල තියෙන්නේ. පළාත් මූර්ධජ. හරි මේ. මම මෙතන ලියලා තියෙන්නේ මට මෙතන ටයිප් කරනකොට. අපි එහෙම වර්ධිනේ හදමු පස්සේ. මේ වර්ෂයට નિયમિત පළාත් පාලන මැතිවරණයේ වර්ෂ 2021 නොවැම්බර් මාස 26 වෙනි දිනට යෙදී ඇත. හරිද? ගාල්ල සිරිපුර ග්‍රාම නිලධාරී වසමට අයත් ඡන්ද මධ්‍යස්ථානය ලෙස ඡන්ද මධ්‍යස්ථානය පිහිටුවීමට යෝජිතව ඇත්තේ ඔබ විදුහලෙහිය.
ඔබ විදුහලෙහිය. දැන් ඔබ විදුහල තෝරාගෙන ඇති බව සතුටින් දැනෙන්න. ඒව ලියනවද? ඒව ලියන්නේ නැහැ. හරිද? මට මේ එව්වේවා මම කියන්නේ. හරිද? ඔයාලා ලියලා එවනේවා. මම මේ කියන්නේ. ඔබ විදුහල තෝරාගෙන ඇති බව සතුටින් දැනුම් දෙමු. ඒක සතුටින් දැනුම් දෙන්න කාරණාවක්ද? එහෙම ඒවා තියෙනවා අපිට. මේ එහෙම එකක් නෙමෙයි. මේක රාජකාරීමේ ලිපියක් අපි ලියන්නේ. ඡන්ද මධ්‍යස්ථානයේ පිටේට යෝජිත වැත්තේ ඔබ විදුහලේ. දැන් කිව්වා 2021 ගේ නොවැම්බර් විසියයි ඡන්දයක් තියෙනවා. ඡන්ද මධ්‍යස්ථාන කියන්නේ ඔයාගේ ඉස්කෝලේ. හරිද? මේ තිරිපුර වසමට ග්‍රාම නිලධාරී වසමට ආයේ ඡන්ද මධ්‍යස්ථාන. මම දාපු එකක්. දැන් ඉවරයි පළවෙනි ඡේදේ. කාරණාව කිව්වා. දැන් යනවා ඊළඟ ඡේදෙට. මම මෙන්න මේ කාරණාව ඔබට අවධාරණය කරනවා. මේ ඊළඟ ඡේදෙට යනවා කියන එක දැන් ඔබට මතක ඇති ඔබ සාමාන්‍ය ලිපි ලේඛන කටයුතු ලියනකොට ඔබ සාමාන්‍ය ලේඛන ලියනකොට මොකද කරන්නේ? මේ කෙටි රූල් වලින් පටන් ගන්න. මෙතන ඉඳන් තමයි ඔබ ඊළඟ ඡේදය ආරම්භ කරන්නේ. මෙතනින් මේ කෙටි රූලෙන් තමයි ආරම්භන්නේ. දැන් බෑ. මේකේ බෑ. මම ඔක්කොම කිව්වේ කොතන ගෑවෙන්න ඕන කියලාද? මම කිව්වේ ඔක්කොම අර අයිනේ තියෙන වම් පැත්තේ තියෙන ඉරේ සටහන් වෙන්න ඕන. ඉරේ ගෑවෙන්න ඕන කියලා. දැන් එහෙනම් මෙතනින් කෙටි රූල් පටන් ගන්න බෑනේ. ඒකින්ද මේ ක්‍රමයේ තුල ඡේදයක් වෙන් කරනකොට රූලක් අරින්න වෙනවා. ඔන්න රූල එක. මේ ක්‍රමයේ තුල ඡේදයක් වෙන් කරන්න රූලක් අරින්න වෙනවා. ඔන්න ඇරි. හරි. දැන් ආයෙ පටන් ගන්න කෙටි රූල් නෙමෙයි. ඔබ දන්නවා කෙටි රූල් කියන එක අඟලක් විතර ඉදිරියෙන් තියලා පටන් ගන්නවා. එහෙම නෑ මේක. ඔබ විදුහලේ දැන් කාරණාව කිව්වා. ඒ බැවින් ඊට අදාළ යටිතල පහසුකම් සහිතව එබැවින් ඊට අදාළ යටිතල පහසුකම් සහිතව ඔබ විදුහල කවදද දිනේ කියන්න ඕනේ යාට 26 දිනට ඡන්දේ තියෙනකොට එයා හිතනවා 26 දුන්නාම ඇති කියලා. ඒකින්ද මොකද කියන්න ඕන? දිනේ කියන්න ඕන. ඔබ විදුහල නොවැම්බර් මාස 25 වැනි දින 26 වෙනි ඡන්දේ තියන්නේ 25 වැනි දින කීයද? දහවල් 12 වන විට ඔබට මේක 12:30 කියලා දාන්න. එතකොට අපිට දාන්න පුළුවන් දින පාස්වාරු කියලා දාන්නකො. පාස්වාරු 2 වන විට කියලා උනන් දාගන්න. මම මේ 12:30 වන විට කියලා දානවා. 30 වන විට මා වෙත බාර දීමට කටයුතු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දැන් ශාලා 5යි, ඩෙස්ක් 5යි, පුටු 5යි, කාමර 5යි, ලයිට් 2යි, පැදුරු 10යි, කොට්ට 5යි කියලා ඉල්ලන්න ඕනද? ඈ? වතුරත් ඕන, වැසිකිලිත් මෙච්චරක් ඕන. ඕනද? දැන් ඉල්ලන්න ඕනේ නැහැ. මේ ඉල්ලලා තියෙන මොනවද? ඊට අදාළ යටිතල පහසුකම් සහිතව ඔබ විදුහල නොවැම්බර් මාස 25 වෙනි දින පෙරවරු 12:30 වන පස්වරු 12:30 වන විට මා වෙත බාර දීමට කටයුතු කරමින් ගෞරවයෙන් ඉල්ලමි. ඔච්චරයි කියන්න තියෙන්නේ. වෙන මොනවද කියන්න තියෙන්නේ මේකේ? මේක කියවපු විදුහල්පතිතුමාට විදුහල බාර දෙන්න වෙනවා. ඇයි ඉතින් මේ ඉල්ලලා තියෙන්නේ? දැන් එයාට යාලි ප්‍රශ්න නැගෙන්න බෑ. එයාට මොකක් හරි ප්‍රශ්නයක් આવුත් මොකද්ද අපේ ඉල්ලන ගොඩ නැගිල්ල මොකද්ද දෙන්න ඕන කියලා ඒව කරන්න ඕනේ එයා ඇතුලේ. විදුහල්පති තමයි ඒව කරන්න ඕනේ. එයාගේ මේවා ටික සීල් කරගන්න එක එයා දෙන ගොඩ නැගිල්ල මේකයි කියලා තීරණය කරන එක. මොකද ඒක දන්නවා. හරිද? මට පළවෙනි ගොඩ නැගිල්ල දෙන්න මට දෙවෙනි ගොඩ නැගිල්ල දෙන්න කියලා නෑ. මේක රාජකාරීමේ ලිපියක්. මහා ලොකු විස්තර මේක ඇතුලේ අන්තර්ගත කරන්න බෑ. මම ඔබට කිව්වනේ. හරි. ඊගාවට යන්න රූලක් අරින්න. දැන් ඉවරයි අපේ ලියුම ලියලා. යන්න රූලක් අරින්න. ඔබ ලියන වගේ මහා පත හැලි ලියන්නේ නැහැ මේක තේරෙනවද? ස්තුති කියලා ලියන්නේ ඈ. ස්තුති කියලා ලිව්වද එතෙන් ටිකක් අදිනවා. ස්තුති. රූලක් අරින්න. වචනේ ස්තුති ඈ. රූලක් අරින්න. හරිද? මෙයට කියලා ලියන්න සමහර අය කියනවා මෙයට කියලා අවශ්‍ය නැත කියලා. නමුත් ඔබ ලියන්න. මෙයට කියලා ලියලා එතනින් ඉඩක් තියලා ඔයාලගේ නම මෙතන පාවිච්චි කරපු නම. සමහර අය මෙහෙම කරනවා එන් සිල්වා. තව මේකේ මුලාකුරුත් එක දාලා දුන්නා මම එතන නම් මෙතන දීලා නැහනේ.
මම මෙතන ඔබට උදාහරණයක් විදිහට කියන්නම්කෝ. WS නිමාලි සිල්වා. WS නිමාලි සිල්වා. ඔයාලා මෙතන ලියනවා WS නිමාලි සිල්වා කියලා. අනේ යටට යනකොට WSN සිල්වා කියලා ලියනවා. ඒ දේ කරන්න එපා කොයි වෙලාවකවත්. WSN සිල්වා කියලා ලියන්න එපා. මෙතනත් ලිව්වේ ඔබ WSN සිල්වා නා. ඔයාලට දෙන නම පාවිච්චි කරන්න වෙනවා. ඒක කෙටි කරන්න යන්නේ නැහැ අපි. ඔබට කෙටි නමක් දෙන්නේ දිග එකක් දෙන්නේ නැහැ. දිග නමක් දුන්නොත් ඔබ ඉංග්‍රීසි අකුරු දාලා මුල් අකුරු සමග වාසන ඔබට ගන්න පුළුවන්. ඔබට දෙන නම භාවිත කරන්න වෙනවා. WS නිමාලි සිල්වා. ඒකම ඔයාලා මෙතනත් පාවිච්චි කරනවා. අතන තිබෙන නිමාලි සිල්වා විතරයි ඒක මම එහෙම දාන්න. නිමාලි සිල්වා. නිමාලි සිල්වා. දැන් නිමාලි සිල්වා කවුද? කවුද නිමාලි සිල්වා? නිමාලි සිල්වා කවුද? එතන නැවතීම තියන්නේ ග්‍රාම නිලධාරී. ග්‍රාම නිලධාරී. ඔන්න අපේ ලිපිය ඉවරයි. මේ බලන්න මේක ලිව්වහම මෙන්න මෙහෙම ක්‍රමානුකූලව මේ විදිහට තියෙන්න ඕනේ මේ ටික ඔක්කොම වම් අත පැත්තේ. මේ ටික ඔක්කොම වම් අත. ඔබ දන්නේ නැද්ද මේ ඉස්සර මේක ලිව්වේ මෙහි. හරි ලිව්වේ. කොහෙද ලිව්වේ? කොහෙද ලිව්වේ ඒක ඉස්සර? ඉස්සර ලිව්වේ අර කෙරෝල්ට දාලා මේ පැත්තේ ලිව්වේ මෙහි. අස්සන දාන්න. දැන් ඒව මොකවත් නැහැ. ඔබට හරිම ලේසියි. ඔක්කොම ලියන්නේ වම් අත පැත්තේ රූල දිගේ යටට බව මතක තියාගන්න. මේවා රූල් අරනේවා නිවැරදිව වෙන්න ඕනේ. මේ රූල් අරපු තැන තමයි මේ කෙටි ඇවිල්ලා තියෙන්නේ. මේ දිගට ඇවිල්ලා තියෙන්නේ. ඒ රූල් අරපු ස්ථාන ඔයාලා මේක ඉරි ගහගෙන යන්නේ නැහැ රූල් ඇරියට. දැන් ඔන්න ඔබේ අන්තර්ගතයේ විමසලා ආකෘතිය හරියට තියෙනවද කියලා බලලා රූලෙන් පැනලා නැද්ද කියලා හොයලා ඔන්න අදාළ ලකුණ ඔබට පිරිනමන. අදාළ ලකුණ වලට පිරිනමන ඔච්චරයි. ඕන් ඔය ටික ඔබට ගලප ගන්නයි අවශ්‍ය. දැන් මේකෙදි ඩෙස් මෙච්චර ඕනේ පුතු මෙච්චර අවශ්‍යයි කිය. එහෙම කියන්න අවශ්‍ය නැහැ. අදාළ යටිතල පහසුකම් සහිතව දෙන්න කියලා කියන්නේ. මේ වගේ වචන ඔබෙන් ආවේ නැහැ. හරිද? මේ වගේ වචන එන්න ඕන. ඔබ තනතුරකට යන කෙනෙක් නේ. ඒකින්ද ඔබේ දැනුමත් ඔබ පෙන්වන්න ඕන. ගියාම ඉතින් ඕන එකක් අටු බලියෙන් ගහලා දෙන්න. ඒක මට කමක් නැහැ. ඒ වුණාට මම කියන්නේ ඔබ විභාගෙට ලියනකොට මේ ක්‍රමය අනුගමනය කරන්න ඕන. කොච්චර යාවලා ලියපු අය කොච්චර අපි ලිපිලිවල ලියවලා ආපු අයද ඔය ඉන්නේ තරඟ විවාහ පාස් වෙලා ආපු අය ඉන්නේ. කියව ගන්න බෑ අලවන දැන්නේ. කියව ගන්න බෑ අතේ ලියලා අලවන දැන්නේ. මැද්දෙන් සීල් එක ගහන්නේ මෙතනින්. මෙතනින් තමයි සීල් එක ගහන්නේ. මෙතනින් තමයි සීල් එක ගහන්නේ. ඔක ඇදේට ගහන්නේ. මෙතන තමයි අස්තර ගහන්නේ. ඉතින් මේ කියලා දීලා යවන්නේ මේක ක්‍රමෙට පාවිච්චි කරන්න. ගාමල්දාරි කියන තැන සිතක් තියන්නේ නැද්ද සර්? නෑ තියන්නේ. මෙතෙන්ට නෑ තියන්නේ නෑ. මේකට සමහර අය වරහනක් දානවා ඒක ගැටලුවක් නෑ. මෙතන මෙහෙම එකක් කියන්නම් මම. මේ තනතුර මෙතෙන්ට ලියන එක අනිවාර්ය නෑ. අනිවාර්ය නෑ. ඔබ මේක නොලිව්වයි කියලා ඔබට වැරද්දක් දාන්නේ නෑ. මේකට අදාළ මෙතෙන්ට හිමි ලකුණු ඔබට දෙනවා. ඒ වුණාට ලියන්න ඔයාලා. තේරුණාද? ලියන්න. ලිව්වා කියලා ඔබට වැරද්දක් දාන්නෙත් නෑ. මේක ලියන්න. ලියන එක වඩාත් සුදුසුයි. මොකද ඔයාලගේ මේ නිල මුද්‍රාව වෙනුවට තමයි මේ නම ලියන්නේ මෙතන. කාගේ නිල මුද්‍රාව තියෙන කෙනේ රාජකාරී ලිපිය ලියන්නේ. බොහෝ අවස්ථාවල. ඒ නිසා ඒක එහෙම වෙනවා. මතක තියාගන්න මෙහෙමයි ලිපියක අපි කෙටුම්පත් මට මේකද කියන්න බැරුණා මේ කාරණාව. මෙන්න මේක හොඳින් මතක තියාගන්න ඕනේ. ඒ තමයි දැන් මේ ලිපියේ මෙතෙන්ට ලකුණු හම්බෙන්නේ නැහැ. මම මේ ලකුණක් පෙන්නුවට මෙතන. මේ ලිපියේ තාම මෙතෙන්ට ලකුණු හම්බෙන්නේ නැහැ. හරිද? ලිපිය සකසන්න ඔබට කියන්නේ. නිසා මෙතෙන්ට ලකුණු හම්බෙන්නේ නැහැ තාම ඔයාලට. දැන් මොකද්ද මේකේ අඩුපාඩුවක් තියෙනවා. මට කියන්න මොකද්ද අඩුපාඩුව කියන්නේ? අඩුපාඩුව තමයි ඔබ අස්සම් කරලා. මේ ලිපිය නිල ලියවිලක් ලෙස ඔබෙන් බාරගන්නේ. ඔයාලා අස්සන ගහලා නැහැ. දැන් සමහර අය කරන වැරද්ද තමයි අස්සන ගහනකොට අපි දන්නේ නැහැ නිමාලිගේ අස්සන කියලා. එයාලා නම ලියනවා. ඒක නම් කරන්න එපා. ඒක හරි නෑ. එතකොට ඔබේ මේකත් එක්ක ගැළපීලා යන්නේ. ඔයාලා නිමාලි සිල්වා කියලා නැත්නම් නිමාලි කියලා තිතක් තියෙනවා. ඒක කරන්න එපා. මොකක් හරි කටුවැල් බටු අස්සනක් ගහන්න බැරි කමක් නෑනේ. ඒක නිමාලි කියලාම ගහන්න ඕනේ නෑ. ඉතින් අකුරක් ලියලා දාන්නකො. දැන් මම මේක නිමාලි කියලා මොකක් හරි අස්සනක් ගහලා දාන්න වෙයි. ඔන්න ඔය විදිහට අස්සනක් සහිතව ඔබේ ලිපිය යොමු කරන්න. පැහැදිලි කියන එක අස්සනක් සහිතව ඔබේ ලිපිය යොමු කරන්න. මොනවා හරි කටුබලියක් ඔතන ගන්න බැයිද? පුළුවන් හිස්ව තියන්නේ නැහැ අපි එතන. එතන අස්සන තියෙනවා අපි. පැහැදිලිද මං කිව්වේ? එතකොට ඔන්න ඔබට අදාළ ලකුණු මෙතෙන් හම්බෙනවා. මෙන්න මේ සමහර අය මෙතන වරහනක් දාන්න කියලා කියනවා. ඒක වැරද්දක් නෑ. ඒකට වැරද්දක් දාන්නේ නෑ. ඔහොම දෙනවා. ඒක ඕනේ නෑ. අවශ්‍ය නෑ. සමහර ගුරුවරු ගන්නනකොට කියන මෙතෙන්ට වරහන දාන්න කියලා. ඒක ගැටලුවක් නෑ දැම්මා කියලා. නොදැම්මට කමක් නෑ. දැම්මට කමක් නෑ. දැන් දාන්න ඕනේ නෑ. දැම්මට කමක් නෑ. ඒ වගේ. ඒ රාජකාරී ලිපියේ එහෙම ඒවා තියෙනවා. හරිනේ. ඔන්න මේ ලිව්වේ අපි රාජකාරී ලිපියක්. දැන් ඔබට වැටහෙන්න ඇති
මේකේ මම මේ මහා ලොකු වැල්වටාරමක් කිව්වේ නෑනේ. දැන් මං ආයි මෙතන කිව්වේ නෑනේ විදුහල 2021 නොවැම්බර් මාස 25 වෙනිදා දින කියලා. ඕනේ නෑනේ මේ 2021 කියලා කියනවනේ. මෙතෙන්ද කියන්න ඕනේ හැබැයි. හරිද? මෙතෙන්ද කියන්න ඕනේ 2021 කියලා මෙතන කිව්වට ඔබට දෙන්න පුළුවන් මෙතනත් ඕනේ නෑනේ කියලා. එතන ඕනේ. සමහර අය මම දැක්කා මේ වර්ෂය විතරක් 2021 කියලා ලියලා 2021 ලියලා මේක මෙහෙම නොවැම්බර් කියන එක කෙටි ඉරක් දාලා 11 කියලා දාලා කෙටි ඉරක් දාලා 26 කියලා දාලා දුන්නා. ඒක සුදුසු නෑ. අපි මේ සිංහල මාස ක්‍රමය අපි සිංහලෙන් දිනයක් දාන විදිහ මේක. සිංහලෙන් අපි දිනයක් දාන්නේ මේ විදිහට. සිංහල ක්‍රමයට අපි දිනේ දාන්නේ මේ විදිහට. 2021 නොවැම්බර් මාස 26 දින කියලා තමයි අපි දිනේ දාන්නේ. අර අපි මෙතන භාවිත කරන ක්‍රමයේදී මම ඔයාලට කියන්න ඕන මෙතන සමහර අය කලින් මොකක්ද දාන්න පුරුදු වෙලා ඉන්නේ. කලින් දිනේ දාන්න පුරුදු වෙලා ඉන්න අපි ලංකාවේ දෙවිදිහ පාවිච්චි කරනවා. ඒක නිසා ඒකෙත් ගැටලුවක් නැහැ. වර්ෂේම දාන්න ඕන කියලා එකකුත් නැහැ. වර්ෂේ දානවා නම් හොඳයි. එහෙමම දාන්න ඕන කියලා එකකුත් නැහැ ඒකේ. මෙතන ඔබට දිනේ දාන්න පුළුවන්. අපි මාසේ නම් මුලට දාලා සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. දැන් මෙතන ලියන්නේ නැහැ නොවැම්බර් කියලා. ඒකත් මතක තියාගන්න. මෙතන සැප්තැම්බර්නේ. මෙතන සැප්තැම්බර් කියලා එහෙම ලියන්නේ නැහැ. හරිද? මේක ආසන්න කාලයක දෙන්නේ. මේක අපි සැප්තැම්බර් මාසෙම ලියන්නේ. හරි. එහෙනම් අපි යමු මේක රාජකාරී ලිපියක ආකෘතිය. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් මගෙන් අහන්න. රාජකාරී ලිපිය වල මොනවා හරි ගැටලු තියෙනවනම් මොකද අපිට ගැටලු තියාගෙන යන්න බෑ. ඒකයි මම කියන්නේ අහන්න අවශ්‍ය දේවල් තියෙනවනම් අහන්න ඔයාලා මේ. පුළුවන් මමයි දීලා තියෙන්නේ. මොන කෙනෙකුට අහන්න පුළුවන්. ඔබට තියෙන ගැටලු අහන්න පුළුවන්. ඔයාලා ලිපි බලලා දාපුවා ඇති. ඒකේ අපි මෙහෙමයි ලියලා තිබුණේ. ඇයි මට වැරදි දාලා තියෙන්නේ කියලා අහන්න. වැරද්දක් නෑ මම කාටවත් මම සමහර වාක්‍ය වලට කියන්න සමහර ඒවාට ලකුණු අඩු කළේව සමහර අය ලකුණු නොදී යවුවා. එහෙම කළා. එහෙම කළේ ඔබේ ලිපි වල තීච්ච ගැටලු නිසා. සමහර කීප දෙනෙක් හිටියා හොඳට ලියපු අය. හරි. අපි යනවා ඊළඟ ලිපිය ගැන කතා කරන්න. ඒ ලිපිය තමයි අපි කතා කරන්න යන මොකක්ද? මෙන්න මේක. මේක මෙතන තියෙන ව්‍යාපාරික ලිපියක්. මෙන්න මේක ව්‍යාපාරික ලිපිය. ග්‍රාමීණධාරී කාර්යාලයට අවශ්‍ය කාර්යාලී භාණ්ඩ කිහිපයක් මිලට ගැනීමට ඔබට අවශ්‍ය වේ. මම තව කාරණාවක් මෙතෙන්දි මතක් කරනවා. ඔබගෙන් යොමු වෙච්ච ඇතැම් ප්‍රශ්න නිසා සහ සමහර නිබන්ධන මම දැකපු ඉඳලා. හරිද? මම සමහර නිබන්ධන ඉතින් ඔයාලා මට එවපු ඒවාත් මම දකින්නවනේ. නේ? අපිට මෙන්න මෙහෙම කිව්වා මෙන්න මේකෙදි කියලා. නේද? මම කියන්නේ නැහැ වැරදි දේවල් කවුරුත් උගන්වනවා කියලා ඒක. ඒක හැබැයි එක ලිපි ආකෘතියක් පමණයි. ඒ මොකක්ද දන්නවද? ඔබට මේ ඔබ ලියන්නේ විවෘත තරංග විභාගයට යන වගේ අමතක කරන්න එපා. හරිද? ඔබ ලියන්නේ මේ විවෘත තරංග විභාගයකට. විවෘත තරංග විභාගය කියන්නේ ඔබ මේ සේවයේ ඉන්න අය නෙමෙයි දැනට. ඔබ සේවයට යන අය. සීමිත තරංග විභාගයක තත්ත්වයයි විවෘත තරංග විභාගයක තත්ත්වයයි දෙකක්. හොඳින් ඒක අවධාරණය කරගන්න. සීමිත තරංග විභාගයකදී ඔබෙන් අපේක්ෂා කරනවා ලිපියට පිළිතුරු ලිපියක් ලිවීම. පිළිතුරු ලිපියක් ලිවීමේ ආකෘතිය වෙනස්. මම ඒක ඉදිරි දිනක සාකච්ඡා කරන ඔබේ ප්‍රශ්න පත්‍රයක් කරා පෙරළු ප්‍රශ්න පත්‍රයක අපි කතා කරමු. පිළිතුරු ලිපියක් ලිවීමේ ආකෘතිය වෙනස්. ඒක මම කියනවා. ඒ කියන්නේ ඔබට ලියුමක් එවලා මෙන්න ලියුම මේකට පිළිතුරු ලිපියක් ලියන්න කියලා කියනවා. ඒ කියනකොට අපිට ඌ ලියුම බලලා ඒකේ කරුණු ටික පෙළගස්සලා අරගෙන 1 2 3 කියලා දාලා ඒවට අදාළව අපි පිළිතුරු ලියන්න ඕන. ඒක යොමු අංකයක් දාන්නේ ආපහු අපි ලියන ලිපියකට පමණයි. ඔන්න මතක තියාගන්න. සමහර අය ඔබ අතර හිටියේ නෑ මම මේ පාරම කරපු නිසා. සමහර වෙලාවල් වලට මෙන්න මෙතනින් යොමු ඔබේ අංකය. යොමු කියන්නේ ඔබේ අංකය. මේක ලියන්න එපා ඔබ. ඔබේ අංකය කියලා මෙතනින් ලිව්වා. මෙතනින් ලිව්වා මගේ අංකය කියලා. ලිව්වා. මගේ අංකය කියලා මොකක්ද අංකය උද්දන්න. දාලා මෙතෙන්ට ගියා. 2021යි සැප්තැම්බර් මාස මා වෙත යොමු කළ ලිපිය හා බැඳේ. කියලා මෙතනින් ලිව්වා. ඊළ කොමාවක් දැම්මා. එතනින් පස්සේ තමයි ඉතුරු ටික ලිව්වේ. මේ ආකෘතිය රාජකාරී ලිපිය ආකෘතිය සාමාන්‍ය ලිපිය ආකෘතිය නෙමෙයි. ඔක පිළිතුරු ලිපි ලියන ආකෘතිය. ඒ විතරක් නෙමෙයි ඒ ටික ලියලා මෙන්න මේ තැන් වලට එක ඡේද වලට අංක දැම්මා. 2 තව තිබුණා ඒක ඡේද ගොඩක්. හරිනේ? එකක ලියලා ඉවර කරගන්න බැරි තරමට තිබුණා. ඔන්න ඔහොම තිබුණා. 1 2 3 4. මේක පාවිච්චි කරන්නේත් නැහැ අපි.
මේක පාවිච්චි කරනවා අපි මොනවා ලියනකොට පිළිතුරු ලිපි ලියනකොට සාමාන්‍යයෙන් එතෙක් මෙතෙක් විභාගවල තේරුණාද මේ පවත්වපු පසුගිය විභාගවල පිළිතුරු ලිපි ලියන්න ඔබට ආවේ නැහැ සීමිත තරඟ විභාගවල සීමිත තරඟ විභාගවල ආවා ඒක හරි මේ විවෘත තරඟ විභාග එකකවත් ඔබට පිළිතුරු ලිපි ලියන්න ආවේ නැහැ පිළිතුරු ලිපි ලියන්න නම් අනිවාර්යෙන් අතන ලිපිය දෙන්න ඕනේ පිළිතුරක් ලියන්න අපි ලිපිය දැකලා ඉන්න බෑ ඔබට ලිපියක් ඉදිරිපත් කළා ඒකට පිළිතුරු ලිපියක් ලියන්න කියලා කවදාවත් කිව්වේ නැහැ ඒක මතක තියාගන්න පිළිතුරු ලිපි ලියන විදිහයි රාජකාරී ලිපියක දල ආකෘතියයි දෙකක් යනවා වගේ මතක තියාගන්න. හරිද මේක මම මතක් කළේ ඔයාලගේ සමහර දරුවෝ ඒ නිබන්ධනයක් මම හිතේ යොමු කරලා තිබුණා මට අපිට මෙහෙම එකක් කළා. ඒ නිබන්ධනේ කවුරු හරි කෙනෙක් ළඟ තියෙනවා නම් ආන් ඒකේ උඩම තියෙන කොටස කියවන්නකෝ. ඒ මොකද්ද විභාගයේ ලියන කියලා. ඒ ඔබට උගන්වලා තිබුණේ සීමිත විභාගයකට අදාළ නිබන්ධනය. ඒක හරි. ඒකේ ඒක වරදක් කියන්න මම ඒක පරණ නිබන්ධනයක් ඈ ඒක අලුත් එකක් නෙමෙයි පරණ ටියුට් එකක් ඒක. ඒකේ මේ යවන්න හැම හිටියේ මෙහි. දැන් මම ඔබට කිව්වේ අලුත් ලිපි ආකෘතිය මේක නෙමෙයි කියලා. මේ යවන්න මෙහි ලියන්නේ නැහැ කියලා අපි කිව්වේ. අර පරණ ලිපි ආකෘතිය ලියපු පරණ ටියුට් එකක් ඒක පරණ නිබන්ධනයක්. මම මේක කියන්නේ මට එක්කෙනෙක් නෙමෙයි දෙන්නේ තුන් දෙනෙක් මේ යොමු කළා. ඒක නොමිලේ කරපු සෙමිනාර් එක කරපු ටියුට් එකක්. හරිද? නොමිලේ පවත්වපු සම්මන්ත්‍රණයක කරපු ටියුට් එකක්. ඒක වැරදි. ඒක යනිපා මේක තමයි නිවැරදි ක්‍රමයේ යනවා වගේ ඔබ මතක තියාගන්න මේකයි රාජකාරී ලිපියක දල ආකෘතිය. හරි. ඊගාවට යන්නේ මම ව්‍යාපාරික ලිපි ගැන කතා කරන මම ඕක මතක් කළේ ඔබටත් ඔය ගැටලු තියෙන්න පුළුවන්. හරිනේ. ඒ ටියුට් එක මම දැක්කා කීප දෙනෙක් ගාව තිබිලා එව්වා. දුඹුරු පාටයි ඒ ටියුට් එකේ මේ සුදු පාට නෑ කොලේ. දුඹුරු පැහැට උරු ෆොටෝ කරලා ගත් එකක් තියෙන්නේ. ඒක තමයි ඒ වල තිබුණේ. ඒතකොට ග්‍රාම නිලධාරී කාර්යාලයට අවශ්‍ය කාර්යාලීය භාණ්ඩ කීපයක් මිලට ගැනීමට ඔබට අවශ්‍ය ඇත. ඒ පිළිබඳව මිල ගණන් ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් නුගේගොඩ හයි ලෙවල් පාරේ පිහිටි SR ගෘහ භාණ්ඩ ආයතනයේ කළමනාකරු වෙත යැවීමට ලිපියක් සකසන්න. ඔබ 635 B ග්‍රාම නිලධාරී කොට්ටාසයේ නිලධාරී යැයි සිතන්න. අවශ්‍ය භාණ්ඩ ලේඛනයේද දැක්විය යුතුයි. හරිද? දැන් පිටුවකනේ ලියන්නේ. පිටුවක ලියන එකේ මහා ගොඩක් බඩු ගෙන්න ගන්න පුළුවන්ද අපිට? කාර්යාලීය භාණ්ඩ කීපයක් ඇඳක් පුටු 6ක් මේස දෙකක් ඒවා ගෙන්නන්න බෑ අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ මේ වේදී මේ ඔබ අමාරුවේ දාන්න තමයි භාණ්ඩ ලේඛනයේද ලියනවා හෙන ගොඩක් එහෙම ලියන්නේ අපිට නම් කරලා නෑනේ මේකේ මොනවද අපිට ඕනේ භාණ්ඩ 3යි නම් අපි 3යි ඉල්ලන්නේ අපිට ඕනේ 1යි නම් අපිට ලියන මේසයක් සහ මෙන්න මේකක් එවන්න එච්චරයි එවනද 3ක් විතර අපි ඉල්ලමු ඔය එකටත් අපිට ඉඳ තියෙන නිසා මේ ලියන්න යන්නේ ව්‍යාපාරික ලිපියක් ව්‍යාපාරික ලිපියක වෙනස මෙන්න මෙතන අපි යොදපු මේ ස්තුතිය කියන එක යොදන්නේ නැහැ. හරිද? මේ ස්තුතිය කියන එක යොදන්නේ නැහැ ව්‍යාපාරික ලිපිය. ඕකයි වෙනසකට එන්නේ නැත්තම් මේ ආකෘතිය එකමයි. මේ ආකෘතිය එකමයි. යවන්න, ලබන්න ආමන්ත්‍රණය තනතුරෙන්නේ ඒක නිසා ගැටලුවක් නැහැ අපිට. පළාත් පාලන ඡන්ද විමසීම, ඒ වගේ මාතෘකාව කෙටියෙන් මේ වගේ විස්තරයක්. මේකට අදාළව අපි පොඩි විස්තරයක් ලියන්න ඕන. දැන් සමහර අය ලියලා තිබුණා බත් වෙලාපු අලුත් ග්‍රාම නිලධාරී මම. ඒක නිසා මට ඕනි. මට බාන්න ඕනි. ඒක කියන්න ඕනේ එයාට. අපි ඉල්ලන්නේ බාන්න. එයාට වැඩක් නැහැ මං අලුතෙන් පත් වෙලා ආවද කලින් හිටපු එක්කෙනාමද කාර්යාලේ නවීකරණය කරගන්නද වෙන තැනකට ගියාද බාන්න ටික වේයෝ කෑවද එයාට අදාළ නැහැ ඒක. අපේ අවශ්‍යතාවය පමණයි අපි ඉටු කරගන්නේ. බලන්න. දැන් මේකෙත් අපි ඉරියඳගමු බලන්න හොයාගෙන. ඔබ කවුද? ඔබ කවුද? 635 B ග්‍රාම නිලධාරී කොට්ටාසයේ නිලධාරී. තනතුරක් විතරයි දෙන්නේ නමක් දෙන්නේ නැහැ. හරිද? ඔබ කාටද මේක ලියන්න කියන්නේ? ලියන්න කියන්නේ මේකයි ඉල්ලුම ඈ. මිලදී ගන්න නෙමෙයි ඕනේ. මිල ගණන් ඉදිරිපත් කරන ලෙස කොටේෂන් එකක් ඉල්ලන්නේ. තේරුණාද? මිල කැඳවීමක් කරන්න. ඔබට ඉදිරියේදී මිල කැඳවීම කරලා මිසක භාණ්ඩ මිලදී ගන්න බෑ යනවා මතක තියාගන්න. තුන් තැනකින් මිල කැඳවීම කරන්න ඕනේ. ඔයාලා මොනවද එක්කෙනෙකුටමයි කියන්නේ මිල කැඳවලා දෙන්න කියලා. අනේ මට මෙන්න මේ කොටේෂන් තුනත් එක හදලා එවන්නකෝ කිව්වහම එයා ගාව තියෙනවා සීල් තුනක්. හරිද? එයා මොකද කරන්නේ? ඒ සීල් තුන එකකට දානවා 65000යි කියලා. අනිකට දානවා 75000යි කියලා. එයාගේ නමින් තියෙන එක ඉදිරිපත් කරනවා 55000යි කියලා. දැන් අපි ගන්න ඕනේ කොහොමද 75000ක 65000ක 55000ක අපි ගන්න ඕනේ 55000ක. ඒකනේ අපි ඒක ෆයිල් එක දාලා ක්‍රමානුකූලව තියන්න ඕනේ. මේ මිල කැඳවීමක් කරන්න කියන්නේ ඔබට භාණ්ඩ මිලදී ගන්නේ නැහැ ඔබ. ඔබට මේවා රජයේ මුදල් ඔබ වියදම් කරන්න හදන්නේ. ඒ නිසා ඔබට මිල කැඳවීම කරන්න නම් මේ කරන්නේ මිල කැඳවීම.
හරිද? කොටේෂන් එකක් තමයි මේ ඉල්ලන්නේ. මිල කැඳවීමක් දෙන්න අපිට. කියලා ඉල්ලන්නේ නැතුව භාණ්ඩ ටික මට ගෙනත් දෙන්න කියලා නෙවෙයි ඉල්ලන්නේ. වැරදවා තේරුම් ගන්න එපා. කාටද මේක ලියන්න කියන්නේ? නොගේගොඩ හයි ලෙවල් පාරේ පිහිටි. ඔන්න ලිපිනේ අපිට හදාගන්න වැදගත් වෙන තැන් දෙකක් තියෙනවා. SR ගෘහ භාණ්ඩ ආයතනයේ කළමනාකරුටයි ලියන්න කියන්නේ. SR ගෘහ භාණ්ඩ ආයතනයේ කළමනාකරුට ලියන්න කියන්නේ. සිග්නල් නෙවෙයි SR. හරිනේ? ආන් යාටයි ලියන්න කියලා කියන්නේ. දැන් බලමු මේ ලිපිය අපි ලියන්න ඕන කොහොමද කියලා. හරි. මේ ලියුම අපි ලියන්න ඕන කොහොමද කියලා බලමු. දැන් ඔන්න බලන්න මේ ලිපිය ලියනකොට ඔබ කියලානේ කිව්වේ. දැන් ඔයාලගේ නම දාගන්න. හරිනේ? දැන් මම මගේ නම දානවා. හරිනේ? හරිද? මගේ නම දානවා. හරිද? දැන් ඔයාලගේ නමත් ඔයාලට දාන්න පුළුවන්. හරිද? මගේ නම දැම්මා. දැන් සමහර අයගේ මම මෙහෙම මුලාපුරු සමග ඔබට නම භාවිත කරන්න කියලා කියන්නේ ඔබේ නම භාවිත කරන්න ඉන්නේ නැහැ සාමාන්‍ය තරඟ විභාගික. නමුත් ඔබට යම් හේකින් ආවොත් ඔබ පෞද්ගලික රාජකාරී ජීවිතයේදී හෝ එදිනදා ජීවිතයේදී හෝ එහෙම නැත්නම් ඔබ සාමාන්‍ය කාරණාවකට ඔබ ලිපියක් ලියනකොට නම් සමහර අයගේ තියෙනවා W. W කියලා ඔයාලා මෙහෙම ලියනවා. එහෙම ලියන්නේ නැහැ අපි. ඒක කෙටි කරනවා W කියලා. හරිද? W කියලා කෙටි කරනවා. සමහර අය මේ නමට ඉංග්‍රීසි අකුරු යොදනවා. ඉංග්‍රීසි අකුරු යොදනවා. W M ඉංග්‍රීසි අකුරු දානවා. දැන් හරිද? ඉංග්‍රීසි අකුරු දැම්මම හරිද? වැරදි. ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරන්න බෑ. මේ ඔබට දීලා තිබුණොත් පුළුවන්. නැත්තම් බෑ පාවිච්චි. මේක වැරදි. මේ ලිපිනේ වැරදි ඔබ. මේක නිසා මතක තියාගන්න. ඔබ පාවිච්චි කරන්න ඕන මොනවද? සිංහල අකුරු පමණයි. හරිද? ඔන්න මම මගේ තනතුර මගේ නම ලිව්වා. මම කවුද? ප්‍රශ්න කරන්න ඔයාලා මම 635 දී B 635 B අරක C මේක B ඔබට ඔතන පිටක් දීලා නැති නිසා මම මෙහෙම ලියන්නේ පිටක් දීලා දුන්නොත් පිට දාන්න ඕනේ කොමාවක් දැම්ම එලගිරක් තිබුණොත් එලගිර දාන්න ඕනේ අපි නෑනේ දීලා 635 B ගාමදාරි කොටාසි කියලා කියනවද නෑ 635 B මොකද්ද කොහෙද ආයතන ලිපිනයක් දීලා නැහැ දැන් ඔබේ ලිපිනය ගන්න එතෙන්ට හරිද ඔබේ ලිපිනය ගන්න මේක මගේ ලිපිනේ නෙමෙයි මම ගෙන එක ලියන්නේ හරිද නැත්නම් මේක YouTube යනවනේ හැමතැනම හරි රත්මල්ගොඩ අනුරාධපුර හරි ඔන්න ඔබේ ලිපිනේ ඔබ ගන්න 635 B තනතුර දැම්මේ නෑනේ එළියා ග්‍රාම නිලධාරිය 635 B රත්මල්ගොඩ අනුරාධපුර තනතුර ග්‍රාම නිලධාරි 635 B රත්මල්ගොඩ අනුරාධපුර දිනේ දාන්න අද දිනේ දාන්න 9/19 ඔබ විභාගේ ලියන දිනේ දාන්න හරිද රූලක් අරින්න ලබන්න කවුද බලන්න ඕකේ හොඳට නමක් දීලා නැහැ එතකොට අපි නමක් දාන්න යන්නේ නැහැ යාට තනතුරක් දීලා තියෙනවා කල මනා කරු ඔන්න කලමනාකරු කියලා ලිව්ව විදිහ කල මනාකරු තමයි කලමනාකරු මොකේද කලමනාකරු එයා SR දැන් ඉංග්‍රීසි ලියන්නේ ගෘහ භාණ්ඩ ආයතනයේ ෆර්නිචර් කියලා ඉංග්‍රීසි වචනයක් ඔබට සිංහලෙන් දීලා දුනොත් ඒක පාවිච්චි කරන්න හරිද තේරෙනවද මම කිව්ව එක ෆර්නිචර් කියලා අපි සිංහලෙන් ලියලා පාවිච්චි කරන්නේ ෆර්නිචර් කියලා ඔබට දෙනවා ලියලා ඒක ඔබ පාවිච්චි කරනවා ෆර්නිචර් කියන වචනේ ඔබේ ප්‍රශ්නය තුල දීලා දුනොත් ඔබ පාවිච්චි කරනවා හරිද ෆැක්ටරි නැත්නම් මොකද්ද SR ෆුඩ් ෆැක්ටරි ඔබේ මේකේ දීලා තියෙනවා නම් ඔයාලා පාවිච්චි කරනවා එහෙම ආයතන නාමයක් තියෙන්නේ ඒක සිංහලෙන් ලියන්නේ මේකේ දීලා තියෙන විදිහට තමයි අපි අකුරු පාවිච්චි කරන්නේ ප්‍රශ්නේ දෙන විදිහට කලමනාකරු SR ගෘහ භාණ්ඩ ආයතනයේ දැන් මෙතන පුද්ගලික කියන කාරණාව දීලා නැහැ
ඔබට මම මෙන්න මේ කාරණා මම මෙතෙන්දි මතක් වෙන නිසා කියලා යනවා. සමහර වෙලාවල් වලට මෙන්න මෙහෙම ඔබට වචන ඔබ දැකලා ඇති. හරිද? මම මේක දවසුත් කිව්වා නැවත මතක් කරනවා. පුද්ගලික කියලා ඔයාලා ලියලා දැකලා ඇති මොන තරම්. පුද්ගලික කියලා. මේ වචනේ සපුරා වැරදි. ඔබට කිසිම ලේඛනයක මේ පුද්ගලික කියන වචනේ භාවිත කරන්න එපා. වැරදි. මේ වචනේ හැදිලා තියෙන විදිය පෙන්නන්න ඕනම් පුද්ගල ධන ඉක. පුද්ගල ධන ඉක කියන මේ ප්‍රත්‍යයකුයි තද්දිතේකුයි මේක තද්දිත පදයක්. මේකෙන් හැදෙන්නේ පෞද්ගලික කියන පදය. එහෙනම් පුද්ගලික කියන වචනේ වැරදි. ඔබට මොනවා හරි සාරාංශය හරි මොකක් හරි තනි වාක්‍යයක ලියන එකක හරි පුද්ගලික කියන වචනේ දීලා දුන්නොත් ඒ වචනේ ඔබට භාවිත කරන්න කිසිදු අයිතියක් නැහැ. ඒක වචනේ වැරදි. එහෙනම් පාවිච්චි කරන්න පුළුවන් වචනේ මොකද්ද? පෞද්ගලික. වචනේ මොකද්ද? පෞද්ගලික. මේ මම ඔන්න උදාහරණ පෙන්නන්න. දැන් මෙතන මේ භූමි. ඔබ මෙහෙම වචන අහලා තියෙන ඕන තරම්. භූමි, ධන, ඉක. මොකද කියන්නේ? භූමික නෙවෙයිනේ වචනේ. මොකද්ද වචනේ? භූමික. බහුමික. බවර්ණ ප්‍රශ්නවල අහන්නත් පුළුවන් ඔබේ. පුද්ගල ධනයක පෞද්ගලික වනවාසයේ භූමි ධනයක මොකක්ද කියලා. මේ නීති ධන ඉක ප්‍රත්‍ය නීතිකද නෑ නෛතික. නෛතික. ඔක තමයි මේකේ රීතිය. මෙතන පුද්ගලික කියලා දීලා නැහැ. නමුත් මම ඔබට මේක මතක් වෙච්ච නිසා මතක් කළේ. SR ගෘහ භාණ්ඩ ආයතනය දැන් නුගේගොඩ හයි ලෙවල් පාරද? නෑ. හයි ලෙවල් පාර නුගේගොඩ. හයි ලෙවල් පාර දැන් ඒක ලියන්න යන්නේ නෑ වෙනස් කළ සිංහලෙන්. ඒක අපි පාවිච්චි කරන ඉංග්‍රීසි වචනේ. හයි ලෙවල් පාර නුගේගොඩ. හයි ලෙවල් පාර නුගේගොඩ. ඔන්න ලබන් අගලිපිනයක් අපි ලිව්වා. ඊගාට මෙතෙන්ට එන්න තූලක් අරින්න කලමනාකාර තුමනි ආමන්ත්‍රණය මහත්මයන් කියලා දාන්න එපා. ඒක ප්‍රසස්ත නෑ. කලමනාකාර තුමනි කියන වචනේ වෙන් කරන්නේ නෑ. ඒකටමයි ලියන්නේ. මෙතනින් වෙන් කරන්න තූලක් අරින්න. දැන් මොකද්ද? බාණ්ඩ මිලදී ගැනීමයිද? මිල කැඳවීමක්ද ඉල්ලන්නේ? මාතෘකාව මොකද්ද ඔබට මිල ගණන් ඉදිරිපත් කරන ලෙස ඉල්ලන්නේ? හරිද? මිල ගණන්. හරිද? එහෙනම් කාර්යාලීය භාණ්ඩ සඳහා මිල කැඳවීම. භාණ්ඩ වැරදියේ මිල කැඳවීම. භාණ්ඩ මුද්ද ජහල් නයන ඉන්නෝන භාණ්ඩ සඳහා මිල කැඳවීම. 1 2 3 4 5යි. ඉරක් අනිත් යටි. අඩි රුල තියලා වෙන පාටකින්. වෙන පාටකින් කියන රෝස පාටකින් අනිත් දෙපා. නිල් නම් කළු කළු නම් නිල්. කාර්යාලීය භාණ්ඩ සඳහා මිල කැඳවීම. දැන් දන්නවා මිල කැඳවීම කිව්වා. කාගේවත් තිබුණේ නැහැ හොම වචනයක්. කාගවත් තිබුණේ මිල කැඳවීමයි කියන්නේ. කිසි කෙනෙක්ට. භාණ්ඩ අපිට අවශ්‍යයි. ඔය තමයි. භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍යයි. භාණ්ඩ මිලදී ගැනීම සඳහා මිලදී ගන්න එක නෙමෙයි අපේ අරමුණ. අපේ අරමුණ මිල කැඳව ගන්න. ඊට පස්සේ තමයි අපි තීරණය කරන්නේ දන්නවද නැද්ද? හරිද? දැන් ලියනවා මෙහෙම. දැන් ලියනවා දැන් මම මේකටපත් වෙලා ආපු අලුත් ග්‍රාම නිලධාරීවරයා. ඒක නිසා මට අලුත් කාර්යාලයකට යන්න ඕන. මට මේ ඕන කිව්වේ ඒව මුක් නැහැ. හරිද? මේකෙදි මිල විතරයි ඉල්ලන්නේ. භාණ්ඩ ටිකයි මිලයි දෙන්න අපිට. එච්චරයි. දැන් අපි ලියාගෙන යනවා මේ ප්‍රශ්නෙට. මෙහෙම ලිපිය පෙළ ගස්සනවා. හරිද? දැන් මෙහෙම ලියනවා. කාර්යාලය සඳහා භාවිතයට ගැනීම පිණිස කාර්යාලීය ගෘහ භාණ්ඩ කිහිපයක් මිලට ගැනීමට අවශ්‍යව ඇත. දැන් මාහට කියන්න ඕනේ නැහැ ඉතින්. Tamanට කොහොමද දැන් ලියන්නේ? අවශ්‍යව ඇත. භාවිතය පිණිස
කාර්යාලීය ගෘහ භාණ්ඩ භාණ්ඩ වැඩිලා කීපයක් මිලට ගැනීමට අවශ්‍යව ඇත. එබැවින් පහත දැක්වෙන item කියන එකේ සිංහල වචනේ තමයි item. පහත දැක්වෙන item සඳහා අදාළ වන මිල ගණන් මෙන්ම එහි ප්‍රමාණයන්ද එහි අනු විස්තරයක්ද මා වෙත එවන මෙන් ඉල්ලමි. මෙන්න මේ වගේ මේක මැද්දට ගන්නෙ නෑ මේ ටික දානකොට item ලේඛනය කියලා ලිව්වා. ලියලා එක දැම්මා දානවා කාර්යාලීය ලියන මේස කෙටිරක් 1යි. කාර්යාලීය පුටු. මෙන්න මේ වේදී ඔබේ ශිල්පීය හැකියාවන් බලනවා. ඔබ කොච්චර ඒව ගැන සැලකිලිමත් වෙලාද කියලා. මම මේ කියන්නේ මෙන්න මේ ඉරි වගේ ඒවා එක කෙලින් එන්න ඕන කියලා. මෙන්න මේ. හරි. මේවා උපක්‍රමිකව පාවිච්චි කරන්න අඩි 2ක්වත් තියලා. කාර්යාලීය ලියන මේස එකයි කාර්යාලීය පුටු එකයි. සාමාන්‍ය ලීපුටු දෙකයි. සමහර විලා දෙන පරිගණක මේස දෙකයි පරිගණක පුටු එකයි ඕම ලියලා. සර් item ලේඛනයක් කියන එක මැදට ආවට කමක් නැහැ. මේක කමන්නේ මේකෙදි මේ අපි මේක උපලේඛනයක් ලෙසයි මෙතන යන්නේ. තේරුණාද? දැන් මම මේක මෙතනින් පටන් ගත්තේ නෑ. මේක උපලේඛනයක් යන්නේ. මගෙන් අහන්නේ මෙහෙම වෙන්න ඕනේ නැද්ද කියලානේ. ඕනේ නෑ. මේකේ ඕනේ නෑ. මේකේ ඕනේ නෑ කියන්නේ මේක රාජකාරී ලිපියක් එකක්. මේක ව්‍යාපාරික ලිපියක් එකක්. මේකේ මම උඩින් කියනවානේ මොකද්ද පහත දැක්වෙන item සඳහා අදාළ වන මිල ගණන් මෙන්න එහි අනුවිස්තරයක්ද මාවිත එවන මේ නිල්ලම. අමු සිංහලේ ලියලා තියෙන්නේ මේක එයාට හිතා ගන්න පුළුවන්ද බැයිද කියලා එයා බලා ගන්න ඕනේ. හරිද? අපිට ඒකේ කන්ෆිගරේෂන් එවන්න කියලා අපි ඒක එහෙම ලිව්වනම් බෑනේ. ඒතකොට තේරෙනවා යාර. නමුත් අපිට බෑ වචන පාවිච්චි කරන්න. මේ අනුවිස්තරයක් කියන්නේ මේ වැදිග පළල මොකද්ද ලීය කොහොමද හදලා තියෙන්නේ ඒවා ගැන අපිට විස්තරයක් ඕන. හරිද? අපිට මේක ප්‍රවාහණය කරලා දෙනවද ඒවා කියන්න ඕනේ. මොනොච්චරයි ලියන්නේ. හරිද? ඔච්චරයි ලියන්නේ. දැන් තව ලියනවද? වෙන මොකුත් ලියන්නේ නැහැ. ස්තුතියි දානවද? නැහැ. රූලක් අරිනවා. දැන් අපි අනුවිස්තරයක ලියමු. රූලක් ඇරියා ඊගාවට යනවා මොකක් කියලාද? මෙයට කියලා කොමාවක් දැම්මා. මෙතෙන්ට ගියා. ඉසිඩක් තිබ්බා. ඔබේ තනතුරු නාමය ලියන්න. තනතුරු නාමය ලියන්න. නම ලියන්න ඉස්සෙල්ලාම ඔබේ නම මෙතන පාවිච්චි කරපු විදිහටම ලියන්න. මෙතන එකක් පාවිච්චි කරලා යට තව එකක් පාවිච්චි කරන්නේ නැහැ. හරිද? යට මේකේ දිග නම ලියන්නේ නැහැ. කොහොම කියන්නේ? ග්‍රාම නිලධාරි. අතන කොමාවක් දාන්න. නැවතීමක් දාන්න. හරි. ඔන්න මේක ඊගාවට ගහන අස්සනක් මෙතන. අස්සනක් ඔබ ගහන්න මොකක් හරි අස්සනක් නේ ගහන්න ඕනේ. නේ. ඒක ලියා ගහන්න වෙන පාට පෑන කිව්ද නෑ. ඒක ගහන්නේ ඔබ ලියව පාට පෑනින්මයි. ප්‍රතින අස්සනක් ගහලා මොකක් හරි අස්සනක් ගහලා දාන්න. මෙච්චර. දැන් මේක දැන් item ලේඛනය.
එක සිංහල වචනයක් හොඳ. අයිටම් කියන්නේ නේද? නැත්නම් භාණ්ඩ ලේඛනය කියනකොට ඉතින් බොහොම ලේසි. අයිටම් ලේඛන. ලස්සනයි වචනේ. ඔබ දන්නවා යමක් කියලා තේරෙනවා. මෙන්න මේ වගේ ලිපියක් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් මේකේ බලන්නකෝ. විස්තරය ආයේ අනවශ්‍ය වෙලට අරන් මොකවත්. මං අලුතෙන්පත් වෙලා ආවි. මගේ කාර්යාලයේ දිග මෙච්චරයි පල්ල මෙච්චරයි. ඒක වැඩක් නැහැ. ඒකට තමයි අපි අයිටම විස්තරය ඉල්ලන්නේ. අනු විස්තරයක් එවන්න කියලා කියන්නේ මං. ඒකටයි මේ කියන්නේ. හරි. මේවා ඔක්කොම ෆයිල් එක දාලා තියාගන්න. ඒකට තමයි අපිට එවන්න කියලා කියන්නේ. මේක මේ තියෙන මිල කැඳවීමකට අදාළ ලිපියක්. ඔබ මේක ව්‍යාපාරික ලිපි ගණේ ගන්නේ. මේක එකම වෙනස බොහෝ ව්‍යාපාරික ලිපි වල ඔබට මේ වගේ ඇතුළත් කරන්න කියලා කියනවා. දැන් පත්‍ර මිලදී ගැනීම කියන්නේ. ඒ වේදී ඔබේ දැන් පුවත්පත් මිලදී ගැන ඔබේ කාර්යාලය සඳහා පුවත්පත් මිලදී ගන්න අවශ්‍යයි. දෛනික පුවත්පත්. ඒ දෛනික පුවත්පත් මිලදී ගන්නකොට භාවිත කරන මොකද්ද ඔබ ගෙවීම් ක්‍රමයක් හරි මොනවා හරි පාවිච්චි කරනවා නේ ඒක කොහොමද කියලා ඔබට ලියන්න ඕනේ. ඒවා විතරයි මේකේ වෙනසකට එන්නේ. මේ වගේ ලේඛන උපලේඛන කියලා අපි හඳුනන මේ ලිපි තුලේ දෙන මේ උපලේඛන ඔබට මැද පාවිච්චි කරන්න පුළුවන්. මේවා පාවිච්චි කරන්න පුළුවන්. මේකේ අයිනෙම ඉන්න ඕනේ නැහැ. මේක ගොඩාක් මැද්දට අරගෙනත් නැහැ. අපි අර මේ කොටසෙන් පොඩ්ඩක් වෙන් කරලායි අරගෙන තියෙන්නේ. මේක මේක අයිටම ලේඛනයනේ මේක. දැන් ගොඩාක් අපි භාණ්ඩ මිලදී ගන්නවා නම් මේ ලිපිය තුල ලියන්න බෑ. මේ සමග අමුණායෝමි කියලා කියනවා. එහෙනම් අනිත් පැත්තට වෙනම කොලයක අමුණන්න ඕන. දැන් මෙතන අපිට එහෙම ඉඩක් දෙන්නේ නැහැ නේ. ඔයාලගේ සාමාන්‍ය ලිපි වල ලියනකොට ඔබට එහෙම ඉඩක් දෙන්නේ නැහැ. භාණ්ඩ මහා ගොඩ අපිට භාණ්ඩ 20ක් විතර මිලදී ගන්න ඕන නම් ඒ ටික ඔක්කොම මෙතෙන්ට දාන්න බෑනේ. ඔබේ සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතේදී මම කියන්නේ. ඒක මෙතන දාන්න බැරි ඒක සැපයව. එතකොට ඔබ මේ සමග උපලේඛනයත් අමුණ අයවමින්. ආන් උපලේඛනයේ පසුව තියෙනවා. භාණ්ඩ විස්තරයට අදාළ මේවා ටික මට එවන්න. කියලා උපලේඛනය ඔබට පසුව ඉදිරිපත් කරන්න පුළුවන්. හරිද? ඊගාවට බලන්න. ඔකේ තියෙනවා තව ඒක තමයි අතිවිත් එකම ව්‍යාපාරික ලිපිය නේද? හරි. ඔන්න ඔය ව්‍යාපාරික ලිපිය එහෙනම් ඔබ ඔය විදිහට ලියන්න මතකයට නගා ගන්න ඕනේ. හරිද? එතකොට මේ ලිපි දෙක සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න මගෙන්. මම මෙතන මේ නමක් ඔබේ නම දාන්න කියලා කිව්වේ නමක් දීලා නැති. නම දානකොට මතක තියාගන්න ඕන කාරණාව ඉංග්‍රීසි අකුරු කලවම් කරන්නේ නැහැ. දැන් ඔබට යම් මේකකින් මෙතන SR කියන එක දුන්නා ඔබට ඉංග්‍රීසි අකුරෙන් දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දුන්නා කියන්නේ. එතකොට ඔබට භාවිත කිරීමේ අයිතිය තියෙනවා. ඒක අයිතියක් ඔබේ. හරිද? මං කිව්වේ SR ෆර්නිචර් කියලා ප්‍රශ්නේ තුල දුන්නොත් ඔබ ඒක සිංහලට ගන්න යන්න එපා. SR ගෘහ භාණ්ඩ කියලා. දෙන්නේ ගෘහ භාණ්ඩ නම් ඔබ ෆර්නිචර් දාන්න යන්නත් එපා. අයිතම ලේඛනයේ ලියනකොට රූලක් අත්හරින්න ඕනේ නැද්ද සර්? අත්හරින්න ඕනේ. මෙතන ඉඩක් එන්න ඕනේ. අයිතම ලේඛනයේ ලියනකොට රූලක් අත්හරින්න ඕනේ. මෙතෙන්ට දාන්න. දෙක මගේ වෙනස් වෙනවා. ඔය තියෙන්නේ. එහෙම ගන්න. කොහොමද පිටු ඇතුලේ ඔබ මේක ලියලා අවසන් කරන්නේ. එකයි මේකත්. හරි. එහෙනම් අපි රාජකාරී ලිපි සම්බන්ධයෙන් වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මගෙන්. තියෙනවද කාට හරි මොනවා හරි ගැටලු මේ රාජකාරී ලිපි ලිවීම සම්බන්ධයෙන්? මොකද මේක ඔබේ අනිවාර්ය ප්‍රශ්නයක්. කළමනාකරණ සේවා ඇතුළු ඒ අනිත් ඒවා ඔක්කොගෙම අනිවාර්ය ප්‍රශ්නයක්. තියෙනවද මොනවා හරි ප්‍රශ්නයක් මට කියන්න තියෙනවද? කාට හරි? නෑ නේද? එහෙනම් රාජකාරී ලිපි ලිව්වේ නැති කීප දෙනෙකුත් ඉන්නවා කියලා මට කිව්වේ. හරිද? ඒගොල්ලොත් මොකද කරන්න ඕන? මේකේ තියෙනවා තව ලිපි 3ක් ඔක්කොට ඒකට. අනික් අයගේ මම මේ ලිපි දෙකක් ලියුවා තව. අනේ ඔබ නොලිව්වේවා තියෙනවා. අපි ලිව්වා මෙන්න මේ දෙක මට මතක විදිහට අනුරාධපුරේ නාමල්ගම් ප්‍රදේශය ගැන ලිව්වා අපි පොදුනාන්ලින්ද ගැන ලිව්වා. මම ඕනනම් අවශ්‍ය නම් මෙන්න මේ වගේ එකක එන්න ඕන විදිහ කියන්නම්. සුබ සාධන වැඩසටහනක් ලෙස. ඒකත් ව්‍යාපාරික ලිපියක් තියෙන්නේ. තුන්වෙනි එක. ඒකත් ලියමුකෝ. ඒකත් ඉක්මනින් ලියමු බලන්න. තුන්වෙනි එක. හම්බන්තොට වීරසිරිපුර වසම වන ඔබට අයත් බල ප්‍රදේශයේ තුල සුබ සාධන වැඩසටහනක් ලෙස මේකත් වැරදුවා. සහන මිලට ඇස් කණ්ණාඩි සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඇත. එබැවින් ඒ පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් හම්බන්තොට වරාය පාරේ පිහිටි කරුණාරත්න ඔප්ටිෂියන් ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරනවා. කරුණාරත්න ඔප්ටිෂියන් වෙත ආයතනයේ කළමනාකරු වෙත යැවීමට සුදුසු ලිපියක් යොමු කරන්න. ඔබ ග්‍රාම නිලධාරී සෙනරත් විජේතුංගයයි සිතන්න. ඔයාලා කවුද? ඔබ කවුද? සෙනරත් විජේතුංග. ඔබ සෙනරත් විජේතුංග. කවුද තනතුර? සෙනරත් විජේතුංග කොමාවක් තනතුර ග්‍රාම නිලධාරී. කොහේ ග්‍රාම නිලධාරීද? බලන්නකො කොහේ ග්‍රාම නිලධාරීද කියලා. හම්බන්තොට වීරසිරිපුර වස. හම්බන්තොට වීරසිරිපුරද ලියන්නේ අංකයක් එක දීලා නැතිසේ ඔබ අංකයක් දාන්න යන්න එපා.
අංකයක් දීලා නැහැ නේ. දුන්නොත් දානවා, නොදුන්නොත් දාන්න යන්නේ. හම්බන්තොට වීරසිරිපුරද ඔයාලා දන්නේ හම්බන්තොටද වීරසිරිපුරද? ඔබ දන්නේ හම්බන්තොට වීරසිරිපුර දන්නේ නැහැ. මේ පැත්තේ අය තමයි ඒක දන්නවනම් දන්නේ. වීරසිරිපුර දැම කොමාවක්. හම්බන්තොට එම නැවතී. මතක තියාගන්න ওই ටික ඔක්කොම පිළිවෙලට ඕනේ. එතකොටයි ලකුණක් හම්බෙන්නේ. දාන්න දිනය 2021යි 9යි 19. රුලක් අරින්න. ලබන්නාගේ ලිපිනේ හදාගන්න කාටද මේක ලියන්න කියන්නේ? සුබ සාධන වැඩසටහනක විදිහට ඇස් කන්නාදි මිලට ගන්නලු ඕනේ. මිලට ගැනීම පිළිබඳ විස්තරලු ඕනේ. මේ කියන්නේ සුබ සාධන වැඩසටහනක් ලෙස ඇස් කන්නාඩි සැපීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඕනේ. ඉතින් ඌමන. සුබ සාධන කාර්යයක් ලෙස මේ ඇස් කන්නාඩි දෙන්න අවශ්‍යයි. ඒක ගන්නවා කියලා නෑ නේ යාළුවනේ. ඒ පිළිබඳ තොරතුරු දෙන්නයි කියලා ඉල්ලන්නේ. නේ? ඒ පිළිබඳ තොරතුරු ලබා දෙන්න ලෙසයි ඉල්ලන්නේ. මේ ඉල්ලන්නේ තර මිල කැඳවීමක් වගේ එකක් තමයි. මෙතෙන්දි මිල කැඳවීමක් ඍජුව අපි ඉල්ලන්නේ නැහැ. අපි කියනවා මේ සුබ සාධන වැඩසටහන පිළිබඳව ඔබ ආයතනයේ ක්‍රියාත්මක කරන්න අපි මේක තෝරාගෙන තියෙනවා. ඒක නිසා ඔබේ ආයතනයෙන් දෙන්න පුළුවන් වට්ටම් කොපමණ ප්‍රමාණයක්ද කියලා අපිට කියන්න. සුබ සාධන වැඩසටහනක් විදියට වට්ටමනේ එහෙමනේ කරන්නේ. ඉතින් වට්ටම් ප්‍රමාණය කොපමණ දෙනවද කියලා කියන්න කියලා. නේද? මේ දිනේටයි අපි පවත්වන්නේ. එහෙම ලියන්නේ නැහැ අපි නිශ්චිතව. හරිද? අපි කියනවා මෙහෙම ඉදිරි නැත්තම් දෙසැම්බර් මාසයේදී අපි කල් තියලා ඉල්ලන්න බෑ. මොකද ඒගොල්ලන්ට බාන්න සූදානම් කරගන්න ඕනේ ඒව නිසා නේද? හරි එහෙනම් මෙන්න ඉල්ලීම කාගෙන්ද ඉල්ලන්න කියන්නේ? කලමනාකරුට ලියන්න කියන්නේ. මොකේද? කරුණාරත්න ඔප්ටිෂියන්. ඒක තියෙන්නේ කොහෙද? වරාය පාර හම්බන්තොට. මිසක හම්බන්තොට වරාය නෙමෙයි. හම්බන්තොට පාර වරාය නෙමෙයි. වරාය පාර හම්බන්තොට. එහෙනම් එතෙන්ට යනවා අපි. ලබන්න කළ මනා කරු කොමා හරිද? කරුණාරත්න ඔප්ටිෂියන් එක කියන එක ටියුට් එකේ තියෙනවා. කරුණාරත්න ඔප්ටිෂියන්. දැන් වෙනස් කරන්න යනවද අපි? කරුණාරත්න ඔප්ටිෂියන් ආයතනය කියලා තියෙනවා. කරුණාරත්න ඔප්ටිෂියන් ආයතනේ වරාය පාර හම්බන්තොට. වරාය පාර හම්බන්තොට. දැන් ආයි දිනේ දාන්නේ එහෙම නෑ. රූලක් අරිනවා. තනතුරෙන් ආමන්ත්‍රණය කරන්න කළමනාකාර තුමනි. තුමා කියලා ලියලා නතර කරනවට වැඩිය තුමනි කියන එක හොඳයි. රූලක් අරින්න ඊගාවට මාතෘකාව හොයාගන්න ගිහිල්ලා බලන්න මොකද කියන්නේ. මොකද්ද කියන්නේ කියලා. මොකද්ද ඉල්ලන්නේ? සුබ සාධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. ඇස් කණ්ණාඩි ආයතනයකට අපි ලියන්නේ නෑනේ වෙන මොනවත් ගන්න බලාගෙන. නේ ඇස් කණ්ණාඩි ආයතනයෙන් අපි හාල් පොල් ඉල්ලන්නේ නෑනේ. සුබ සාධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. නැත්තම් සුබ සාධන වැඩසටහන 2021. හරි. මාතෘකාව ලියන්න සුබ සාධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. සුබ සාධන කියලා මහ ප්‍රාණ බෑන දීලා තියෙනවා ඔබ. නැද්ද? ඔකේ අල්ප දීලා තියෙන්නේ. සුබ සාධන ලියන්න ඕනේ මෙහෙම ඒවාට. අනිත් තැන් වල සුබ හරි. සුබ සාධන වැඩසටහනක් ලෙස සුබ සාධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. නැත්නම් සුබ සාධන වැඩසටහනක් සඳහා ඇස් කණ්ණාඩි ලබා ගැනීම දිගයි ඒකෝද. අඩිරුවල තිබ්බ එකක් ඇන්දා රූලක් වෙන් කළා. දැන් ලියනවා. වර්ෂයක් පාසා අප ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම් ලාභීන් ඇතුළු ඒවා එකේ තිබුණා ඒවා අපි දාන්නේ. අඩු ආදායම් ලාභීන් ඇතුළු සියලු දෙනාට
අවශ්‍ය වර්ෂයක් පාසා අප ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම් ලාභීන් ඇතුළු සියලු දෙනාට අවශ්‍ය ඇස් කණ්ණාඩි කියන්නේ මෙහෙම කණ්ණාඩි ලබා දීම සඳහා සුබ සාධන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. ඕන් අපි විස්තරේ කිව්වා. අපි අවුරුද්දක් ගානෙම අප ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම් ලාභීන් ඇතුළු සියලු දෙනාට අවශ්‍ය ඇස් කණ්ණාඩි ලබා දීම සුබ සාධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මෙම වර්ෂයේ දෙසැම්බර් මාසයේදී එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජිතය. ක්‍රියාත්මක කිරීමට යෝජිතය. එහිදී අවශ්‍ය ඇස් කණ්ණාඩි නැත්නම් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඔබ ආයතනය මගින් ඔබ ආයතනය තෝරාගතහොත් එහිදී අප වෙත සපයන වට්ටම් ප්‍රමාණ ඇතුළු අනෙකුත් විස්තර මා වෙත දන්වා එවන මෙන් ඉල්ලමි. ගෞරවයෙන් ඉල්ලමි කියලා කියන්නේ අපි ව්‍යාපාරික ලිපියේ. මා වෙත දන්වා එවන මෙන් ඉල්ලමි. තුලක් ඇරියා. ස්තුති කියලා ලියන්නෙත් නෑ. මේට කියලා ලිව්වා. මේ විදිහට අර කලින් ටිකම එහෙම දානවා. කවුද? සෙන්නරත් විජේතුංග. තනතුර තමයි අපේ ග්‍රාම නිලධාරී. බෑන්ඩ් කියවලා ගැටලුව ආපු තැන් තියෙනවද මොනවද කියලා වර්ෂයක් පාසා අප ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම් ලාභීන් ඇතුළු සියලු දෙනාට අවශ්‍ය ඇස් කණ්ණාඩි ලබා දීම සඳහා සුබ සාධන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. මෙම වර්ෂයේ දෙසැම්බර් මාසයේදී එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජිතය. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඔබ ආයතනය තෝරාගතහොත් එහිදී අප වෙත සපයන වට්ටම් ප්‍රමාණය ඇතුළු අනෙකුත් විස්තර මා වෙත දන්වා එවන මෙන් ඉල්ලමි. හරිද? මේවා අපි වට්ටම් දෙනවා. ග්‍රාම නිලධාරීතුමා නොමිලේ කණ්ණාඩි දෙකක් දෙනවා කියලා වෙලා ඒගොල්ලෝ අපිට ලියලා එවනවා. ඒකට කැමැත්ත පළ කරලා අපි ඒගොල්ලන්ගේ ඇස් කණ්ණාඩි ගන්න තීරණය කරනවා. ඉතින් ඒකනේ වෙන්නේ නේද? හරි. එහෙනම් ඔන්න ඕකේ ලිපි තුනම ලියලා අවසන් කරා. හරි. අපි යනවා ඊගාවට අපිට කතා කරන්න තව කොටසක් තියෙනවා. ඒ කොටස තමයි මොකක්ද? ඔබට නිකුත් කරලා තිබුණා මේ ඔලිම්පික් සම්බන්ධ සාමාන්‍ය දැනීමට අදාළ කරුණු කීපයක් සාමාන්‍ය දැනීම් ප්‍රශ්නපත්‍ර තියෙන අය සඳහා. හරිද? මම මේකේ ලිපි තුන PDF විදිහට දාන්නම්. හරි PDF එකක් විදිහට දාන්නම් group එකට. ඊගාට බලමු අපි
හරි. මොහොතක් කොහොම ඉන්නේ? ලිපිය ලියනකොට වැරදුනොත් එක තනි ඉරකින් කපලා දැම්මොත් කමන්නේ. කමන්නේ නැහැ. ඒක හැබැයි එහෙම වරද්දන්න එපා ඈ. තනි ඉරකින් කැපුවට කමන්නේ නැහැ. ඒක වරද්දන්න එපා. තනුෂ්ක. හරිද? ලිපිය ලියනකොට එහෙම අපිට වැරදීම් වෙන්න පුළුවන්. නමුත් හිතා මම කියන්නේ ඔබට ඒකවත් කපන්නේ නැතුව බ්ලේඩ් එකක් අරගෙන යන්න කියලා. එවුනාද? බ්ලේඩ් එකක් අරගෙන යන්න කියන්නේ මොකටද? හූරන්න. මේ අවශ්‍ය දැන් අනවශ්‍ය දැන් අපිට හීරු වෙන්නේ. ඒ හීරීම සඳහා බ්ලේඩ් එකක් අරගෙන යන්න. හැකිතාක් අපි කැපිලි කෙලේ යන්නේ මොනවා හරි හේතුවක් මත කපන්න වුණොත් කටුබලි ගන්නවත් මොකොත් ගන්න අඩි රූල තිබ්බත් තනි ඉරකින් කැපුවා එච්චරයි. හරිද? තනි ඉරකින් කැපුවා. ඒක මතක තියාගන්න. හරි අපි යමු ඔයාලට මේ හොයන්න බැරි අන්තිම ඔලිම්පික්. හරි. මෙන්න තියෙනවා ඔලිම්පික් සම්බන්ධයෙන් මේ ඔබට නිකුත් කළ තිබිච්ච නිබන්ධනය. හරිනේ. දැන් මේ ඔලිම්පික් සම්බන්ධයෙන් මේ කතා කරන්නේ මේක වැදගත් මාතෘකාවක් කියන ඔබ දන්නවා මේක කාලීන තොරතුරු ඇසුරේ ආපු වැදගත් මාතෘකාවක්. හරිද? ඒක වැදගත් මාතෘකාවක්. හරි. වර්තමාන ඔලිම්පික් උළෙල ආරම්භ වූ වර්ෂය විදිහට අපි හඳුන්වන්නේ 1896 අවුරුද්ද ලියාගන්න මේවා 1896 අවුරුද්ද ග්‍රීසියේ ඇතැන්ස් නුවර 1896 ග්‍රීසියේ ඇතැන්ස් නුවර හොඳයි එහෙනම් වර්තමාන ඔලිම්පික් උළෙල ආරම්භ වූ වර්ෂය ලියන්න 1896 ග්‍රීසියේ ඇතැන්ස් කියලා. ග්‍රීසියේ ඇතැන්ස් කියන නගරේ. ඊගවට මේ පහුගිය අවුරුද්දේ පවත්වන්න තිබිච්ච ඔලිම්පික් උළෙල තමයි නොපවත්වා හිටියේ. ඒකින්ද මේ පහුගිය අවුරුද්දේ නොපැවැත්වූ ඔලිම්පික් උළෙල විශේෂ අවස්ථාවක්. මෙහෙම අවස්ථා 4යි මේ ඔලිම්පික් උළෙල නූතන ඔලිම්පික් උළෙල ආරම්භ කළාට පස්සේ නොපවත්වා ඉඳලා තියෙනවා. අවස්ථා 4ක් විතරයි. අන්නේ අවස්ථා 4 අපි ලියනවා 1916ක නියම වෙලා තිබුණේ ජර්මනිය පවත්වන්න. ජර්මනියේදී පවත්වන්න තමයි නියම වෙලා තිබුණේ. හරිද? 1916 බර්ලින් ජර්මනිය හේතුව තමයි පළමු වන ලෝක යුද්ධය. වුණ බලන්නකො විශේෂ අවස්ථාවල විතරයි පවත්වලා නැත්තේ. පළවෙනි ලෝක යුද්ධය 1916 ජර්මනියේදී ජර්මනිය බර්ලින් නුවර පවත්වන්න නියමිත වෙලා තිබුණේ. ලෝක යුද්ධය ආරම්භ වෙලා තිබෙච්ච නිසා ඒක පැවැත්වුවේ නැහැ. ඊගොඩ 1940 ජපානයේ පවත්වන්න නියමිත වෙලා තිබුණේ. එහෙනම් ජපානයේ අවස්ථා දෙකකින් කල් දාලා දෙනවා නේ. ජපානයේ මේකේ මොකද්ද හේතුව? මේක දෙවන ලෝක යුද්ධය. ඔන්න දෙවන ලෝක යුද්ධය. ඊගාට 1944 මේක බ්‍රිතාන්‍යයේ පවත්වන්නයි නියම වෙලා තිබුණේ. ඉතාලිය නෙවෙයි. 40 ජපානයේ. 1944 මේක බ්‍රිතාන්‍යයේ පවත්වන්නයි නියම වෙලා තිබුණේ. මේකට හේතුව තමයි මේකට දෙවෙනි ලෝක යුද්ධයමයි. දෙවන ලෝක යුද්ධය 2020 ජපානයේ ටෝකියෝ පවත්වන්න තිබුණේ. ඒක ඔබ දන්නවා මොකද්ද? කොරෝනා වසංගතය. එහෙනම් මේක නම් ඔබ දන්න කාරණාවනේ. කොරෝනා වසංගතයේ හේතුවෙන්. එහෙනම් 2021 කල් දැමීමක් පමණයි සිදු කළේ. ඒක දැන් තිබ්බනේ නේ. ඒතර අවස්ථා 4ක් මෙන්න මේ අවස්ථා තුන එකක්වත් පැවැත්වීම නැහැ. එක අවස්ථාවක විතරක් කල් දාලා පැවැත්වුවා 2020. හරි 2020. ඊගාවට ඔලිම්පික් ධජයේ වලලු 5 මගින් නිරූපණය වන්නේ. මහද්වීප 5ක්. තේනවද? මහද්වීප 5ක් නිරූපණය කරනවා. ඔලිම්පික් වලලු 5 මගින් මේ සියලු ජාති නියෝජනය වෙන මහද්වීප 7ක් තියෙනවා. නමුත් මේකෙන් 5ක් ගැන තමයි කතා වෙන්නේ. උතුරු ඇමරිකා දකුණු ඇමරිකා මහද්වීප දෙක එකක් ලෙස අරගෙන ඒකයි. ඊගාව මෙවර පැවැත්වෙන්නේ කීවැනි ඔලිම්පික් උළෙලද?
කියලා ඔබෙන් අහන්න පුළුවන්. නැත්නම් 32 වැනි ඔලිම්පික උළෙල. එහෙමනේ අහන්නේ. 32 වැනි ඔලිම්පික උළෙල පැවැත්වුවේ කොහෙද? කියලා ඇහුවා ඇගේ. මතක් වෙන්නේ නැහැ දැන් ස්ථානයේ අවස්ථාව කිව්වා ඉලක්ක. තේරුණාද? 32 වෙනි ඔලිම්පික් උළෙල පැවැත්වුවේ කවදද කියලා අහනවනේ. එතකොට 32 වෙනි ඔලිම්පික් උළෙල පැවැත්වුවේ කවදද? එහෙනම් ඒක 2020 තමයි පවත්වන්න නියමිතව තිබුණේ පැවැත්වුවේ 2021. හරිද? ඊගාවකට අපි යමු. මෙවර පැවැත්වෙන්නේ 32 වෙනි ඔලිම්පික් උළෙලයි. කාල සීමාව. කවද ඉඳන් කවද වෙනකන්ද මේ ඔලිම්පික් උළෙල පවත්වන්නේ කියලා අහනවා. පැවැත්වුවේ දැන් නම් මේක කලින් කරපු ටිකට යනවා මම. ජූලි 23 සිට අගෝස්තු 8 දක්වා. ජූලි 23 ඉඳන් අගෝස්තු 8 දක්වා. මම මෙන්න මේක ගැන පොඩ්ඩක් ඔන්න ඔබට කියන්නම්. මේක මේ නිර්මාණය කළේ පියර් ඩී කුබර්ටීන් කියන තැනැත්තා. මේ කොඩිය පියර් ඩී කුබර්ටීන් කියන තැනැත්තා තමයි මෙන්න මේ කොඩිය නිර්මාණය කළේ. කුබර්ටීන් අල්රයන්න කියන්නේ කුබර්ටීන්. පියර් ඩී කුබර්ටීන් තමයි මේක නිර්මාණය කළා දුන්නේ. මේක 1914 තමයි ප්‍රථම වතාවට නිර්මාණය කළ තිබුණේ මේ කොඩිය. 1914 ඉඳන් තමයි මේ ඔලිම්පික් කොඩිය විදිහට ඔය වලලු පහේ කොඩිය නිරූපණය කරන්නේ. මේකේ අර්ථ ගණනාවක් තියෙනවා. ඊට පහසුවෙන් අඳින්න පුළුවන් වීම ඕනෑම කෙනෙකුට නේද බොහොම පහසුවෙන් මේක ලාංඡනයක් ලෙස භාවිත කරන්න පුළුවන්කම. මොකද ලෝකයේ සියලු රටවල් වල දැන් මේ අපි වර්තමානයේ නෝර තාක්ෂණය දියුණුව තමයි. නමුත් අතීතයේ මහා ලොකු සංකීර්ණ සංකේත දුන්නොත් එහෙම මේක තරගාවලියට ඉදිරිපත් වෙන අයට ගැටලුවක් වෙනවා සංකේතය නිරූපණය කරගන්න. ඒක බොහොම පහසුවෙන් නිරූපණය කරන්න පුළුවන් සංකේතයක් විදිහටයි ඒක ඒගොල්ලෝ යොදාගෙන තිබුණ බව කියන්නේ. රට හා ස්ථානය අපි කලින් කතා කළා. ජපානයේ ටෝකියෝ. ජපානයේ ටෝකියෝ තමයි රට හා නගරය. ජපානයේ ටෝකියෝ. ජපානයේ ටෝකියෝ. තේරුණා? ඊට පස්සේ ක්‍රීඩා පිටිය මේක ආරම්භක ස්ථානය. ක්‍රීඩා පිටිය තමයි අහන්නේ. ආරම්භක ස්ථානය කියලා කියන්නේ ජපානයේ ඔඩයිබා. ඔඩයිබා කියන ක්‍රීඩාංගණය. ඔඩයිබා ක්‍රීඩාංගණය. ඔඩයිබා ක්‍රීඩාංගණය තමයි මේක ඇරඹෙන්නේ. ඔඩයිබා ක්‍රීඩාංගණය. ජපානයේ ඔඩයිබා ක්‍රීඩාංගණය තමයි සමාරම්භක උළෙල පැවැත්වුවේ. මේ අවස්ථාවේ මේ උළෙලට තරඟ 33ක් ඇතුළත් වුණා. තේරුණාද? තරඟ 33ක් ඇතුළත් වුණා. ඉසව් 339. මේ ධනුෂ්ක කෙන්ගෝ කුමාස් නැෂනල් ස්ටේඩියම්ද ආරම්භ වුණේ නැහැ නේ. ඔඩයිබා ක්‍රීඩාංගණය තමයි ආරම්භ වෙලා තිබුණේ. හරිද? ස්ථාන 42කදී පැවැත්වීමට යෝජිතව තිබුණා. මේකෙදි මේ මැරතන් තරඟ පැවැත්වීමට යෝජිතව තිබුණේ හොකයිඩෝ කියන ප්‍රදේශයේ. හොකයිඩෝ. දූපතක් මේක දන්නවනේ. හොකයිඩෝ කියන ප්‍රදේශයේ තමයි මැරතන් තරඟ පැවැත්වීමට යෝජිත තිබුණේ. ඊගාට පාපන්දු තරඟ සප්පෝරෝ කියන ප්‍රදේශයේ. සප්පෝරෝ කියන ප්‍රදේශයේ. ප්‍රදේශය කියන්නේ ක්‍රීඩාංගනෝවා. හරිද? හොකයිඩෝ ක්‍රීඩාංගනයක්, සප්පෝරෝ ක්‍රීඩාංගනයක්. ප්‍රධානය ජපාන් අධිරාජ්‍ය වන කවුද? එයාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ උළෙල ආරම්භුනේ. කවුද යා? නරිහිතෝ. නරිහිතෝ තමයි මේ උළෙලේ වන නරිහිතෝ නෙමෙයි නරිහිතෝ අධිරාජ්‍ය. 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 නරිහිතෝ අධිරාජ්‍ය. නරිහිතෝ අධිරාජ්‍ය. මීළඟ ඔලිම්පික් උළෙල ගැන 33 පැවැත්වීමට යෝජිත ප්‍රංශයේ පැරිස් නුවරදී. ඔබ දන්නා මේ තරඟ උළෙල් පවත්වන්නේ අවුරුදු 4කට වතාවක්. අවුරුදු 4කට වතාවක් තමයි මේ තරඟ උළෙල් පවත්වන්නේ. එතකොට මීළඟ ඔලිම්පික් උළෙල පවත්වන්න නියමිත ස්ථානයේ මතක තියාගන්න ප්‍රංශයේ පැරිස් නුවර තමයි පැවැත්වීමට යෝජිත 33 වෙනි ඔලිම්පික් උළෙල. ඊට අපි ඔලිම්පික් තොරතුරු කතා කරනවා ලංකාව සම්බන්ධයෙන්. ලංකාව සම්බන්ධයෙන් අපි ඔලිම්පික් තොරතුරු වලට කතා කරන්න යන්නේ. ඒකෙදි බලන්න ඔයාලගේ ටියුට් එකේ අනිත් පැත්තට යන්න ඕනේ. ලංකාවේ ඔලිම්පික් තොරතුරු මුල්ම වතාවට අපි මේ ඔලිම්පික් කියන එකට ඇතුළත් වෙන්නේ 1948 දී. ඔලිම්පික් උළෙලට අපි මුලින්ම සම්බන්ධ වෙන්නේ 1948 අවුරුද්දේ. අපි සම්බන්ධ නොවෙච්ච එක වර්ෂයක් තියෙනවා. ඒ තමයි 1976 දී
ඔලිම්පික් උළෙල සඳහා කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. අනික හැම අවුරුද්දකම ඔලිම්පික් සඳහා අපි සම්බන්ධ වෙන්නේ නැහැ. සඳහා සම්බන්ධ වූයේ නැත. ඔලිම්පික් සඳහා සම්බන්ධ වූයේ නැත. ඒ වෙනකොට ලංකාවේ ඇති වෙලා තිබිච්ච තත්ත්වයක් එක්ක ඔලිම්පික් උළෙල වෙත සම්බන්ධ නොවී ඉන්න තීරණය කළා තිබුණා. හරිද? මුල් ටික පෙන්නන්නම් චුට්ටකින් ඈ. ලංකාව හිමි කරගෙන ඇත්තේ රිදී පදක්කම් දෙකක් පමණි. නේද? රිදී පදක්කම් දෙකක් අපි හිමි කරගෙන තියෙනවලු. එතකොට පළවෙනි ක්‍රීඩා උළෙල ඔබට මතක ඇතිනේ මම කිව්වා 1948 තමයි අපි සම්බන්ධ වෙන්නේ කියලා. කවුද මේ ක්‍රීඩකයා? මේ තමයි පළවෙනි ක්‍රීඩකයා අපිට රිදී පදක්කමක් දෙනා දුන් ඩංකන් වයිට්. ඩංකන් වයිට් එයා කඩුළු පැනදීමේ ක්‍රීඩාව. කඩුළු පැනීමේ ඉසව්වෙන්. කඩුළු පැනීමේ ඉසව්ව. මොන මතක තියාගන්න එයාගේ ඉසව්ව කඩුළු පැනීමේ ඉසව්ව. 1948 අවුරුද්ද දාන්න 1948 කඩුළු පැනීමේ ඉසව්ව 1948. ඊගාව එක්කෙනා ඔයාලා දන්නවා සුසන්තිකා ජයසිංහ මීටර 200 මීටර 200 තරගයෙන් ඇය තරගය නිම කරන්නේ තුන්වෙනියට මේරියන් ජෝන්ස් කියන ක්‍රීඩිකාව තහනම් උත්තේජක පාවිච්චි කළා කියන චෝදනාව යටතේ එයාගේ රන් පදක්කම අහිමි වෙනවා. ඒ අනුව අපිට සුසන්තිකා ජයසිංහ මහත්මියට ලැබිච්ච ක්‍රීඩිකාවට ලැබිච්ච ලෝකඩ පදක්කම රිදී පදක්කම බවට නම් කරනවා පසුව අර තහනම් උත්තේජක චෝදනාව යටතේ මේරියන් ජෝන්ස්ට එල්ල වෙච්ච. මෙයාගේ ඉසව්ව තමයි මීටර 200. මීටර 200 කාන්තා ඉසව්වේ එයා රිදී පදක්කමක් ලබනවා. කවුද එයා? සුසන්තිකා ජයසිංහ. ඔය තමයි ලංකාවට හම්බ වෙච්ච නේද? සාමාන්‍ය ඔලිම්පික් උළෙලක ලැබිච්ච ප්‍රධාන පදක්කම් දෙක. ඔන්න 48යි 2020 නැවත මොකද හෙල්ල විසි කිරීමේ තරගයේ ප්‍රියන්ත කුමාර දිනාගත්තා. ඒක මේකට අදාළ නැති ඔලිම්පික් වලක ඒක ඔයාලා දන්නවා පැරා ඔලිම්පික් කියන එක. ඒක තමයි ඒ රන් පදක්කම විශේෂ එකක් අපිට. මොකද ඔලිම්පික් කියන නාමය ගෑවිච්ච එකතු රන් පදක්කමක්වත් අපිට ලැබිලා නැහැ මේ වෙනකම්. ඔය ලැබිච්ච අර පැරාලිම්පික් එකේ ලැබිච්ච රන් පදක්කම තමයි. ඒකේ අපි වෙන වෙන පදක්කම් අපිට පහුගිය කාලේ ලැබුණා. නමුත් අපිට රන් පදක්කම් ලැබිලා තිබුණේ නැහැ. ලංකාවේ නිල ඔලිම්පික් කේතේ 1972 දක්වා ලංකාව බොහෝ විට හැඳින්වෙන්නේ සිලෝන් කියලා. ඒ අනුව ලංකාවේ නිල ඔලිම්පික් කේතේ 1972 දක්වා භාවිත වුණේ CEY සිලෝන් කියන්නේ නේ. CEY. ඔයාලා දැකලා ඇති මේ දුවන අය නැත්නම් ඒ ක්‍රීඩාවල යෙදෙන අය මේ සංකේත සහිතව තමයි යෙදෙන්නේ. ඔය දැකලා තියෙනවනේ. CEY. දැන් අපි පාවිච්චි කරන සංකේතය SRI. දැන් SRI ගහමින් තමයි දුවන්නේ. 72න් පස්සේ අපි ශ්‍රී ලංකා කියලා හඳුන්වන්න පටන් ගත්තා. ඊට කලින් අපි සිලෝන් කියලා හඳුන්වන නිසා තමයි මේ CEY පාවිච්චි කළේ. දැන් හඳුන්වන්නේ SRI කියන සංකේත දෙක ශ්‍රී කියලා. ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුව පිහිටු වර්ෂය තමයි 1937 කියලා කියන්නේ. 1937 දී ඔලිම්පික් කමිටුව පිහිටවනවා. 1948 දී අපි ප්‍රථම වතාවට තරඟයට යනවා. මුල්ම අවස්ථාවේදී අපිට පදක්කමක් දිනා ගන්න පුළුවන් වුණා. ඒක විශේෂ අවස්ථාවක් 48 තරඟෙදී ඩංකන් වයිටින් කරගත්ත පදක්කම විශේෂයි. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව 1937 දීම අනුමත කළා. මේක අපි පිළිහිටවපු ගම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් දිනා ගන්න ඒක පිළිගනු ලැබුවා. ඒක ඒගොල්ලෝ පිළිගන්නා බව කිව්වා. ඊගායක බලන්න සුසන්තිකා ජයසිංහගේ ලෝකඩ පදක්කම රිදී පදක්කම වීම. වර්ෂ 2000 සිඩ්නි ඔලිම්පික් උළෙල ඉසව්ව මීටර 200 කාන්තා කියලා. මීටර 200 කාන්තා. මේක විශේෂ අවස්ථාවක් ඒක. මීටර 200 කාන්තා. ප්‍රථම ස්ථානයේ මේරියන් ජෝන්ස් එයා ඇමරිකානු ජාතික ක්‍රීඩිකාවක්. ඇමරිකාව කියලා ලියන්න. ඇමරිකාව තමයි ප්‍රථම ස්ථානයේ දිනාගත්තේ. ඊගාට දෙවන ස්ථානයේ හම්බුනේ තරඟාවලියේ දෙවන ස්ථානයේ ඒ තරඟේ පවත්වපු අවස්ථාවේ පවුලින් ඩේවිඩ් තොම්සන් කියන බහමාස් ක්‍රීඩිකාවට මෙයා බහමාස් ක්‍රීඩිකාවක් යා. ඊගාවට තුන්වෙනි ස්ථානයේ සුසන්තිකා ජයසිංහට තමයි හම්බුනේ. ඒ කියන්නේ යාට හම්බෙන්නේ එහෙනම් ලෝකඩ පදක්කම. නමුත් මෙන්න මෙයා කාවද? මෙන්න මෙයා මේරියන් ජෝන්ස් එල්ල වෙච්ච අර තහනම් උත්තේජක චෝදනාව හින්දා පවුලින් ඩේවිඩ් තොම්සන් බහමාස් ක්‍රීඩිකාවට ප්‍රථම ස්ථානයත් සුසන්තිකා ජයසිංහට දෙවන ස්ථානයත් තුන්වන ස්ථානය හම්බුණා. අර ඔය චෝදනාවෙන් පස්සේ තුන්වන ස්ථානය හම්බ වෙන්නේ
මෙන්න මෙයාට ලියන්න ඔයාලා බෙවර්ලි මැක්ඩොනල්ඩ් ජැමයිකා ක්‍රීඩිකාවට බෙවර්ලි මැක්ඩොනල්ඩ් මේ 2000 සිඩ්නි මැක්ඩොනල්ඩ් එයා ජැමයිකා නේද හුසේන් බෝල්ට්ලා එහෙම හිටියේ ජැමයිකා කියලා තියෙන ජැමයිකා ක්‍රීඩිකාවට තමයි හම්බෙන්නේ ඒත් මේරියන් ජෝන්ස්ට තහනම් උත්තේජක චෝදනා වෙල්ලවීම නිසා ඇගේ පදක්කම අහිමි විය. ඒ අනුව පවුලින් ඩේවිඩ් තොම්සන්ට රන් පදක්කමද උසන්සික අදායසිමට රිදී පදක්කමද හිමි විය. පවුලින් ඩේවිඩ් තොම්සන් කියන්නේ එයා තරගයේ දෙවෙනි ස්ථානයට තමයි එන්නේ තරගාවලියේ. තරගයේ එන්නේ ක්‍රීඩා තරගයේ එන්නේ එයා දෙවෙනි ස්ථානයට. නමුත් අර සිද්ධියෙන් තමයි එහෙම වෙන්නේ. ඊකට අපි යනවා මෙන්න මේ කොටස සාකච්ඡා කරන්න 2030 ඔලිම්පික් උළෙල සහ ශ්‍රී ලංකාව කියන කොටස. මේක මේ කණ්ඩායමේ විශේෂතා ගණනාවක් තියෙනවා. මෙන්න මේ කණ්ඩායම තුල විශේෂ කාරණා ගණනාවක් මේක තුල තියෙනවා. ඔව් චාමර නුවන් ධර්මවර්ධන මෙයා තමයි කණ්ඩායම් නායකයා විදිහට ගියේ ධනුෂ්ක. නේද කණ්ඩායම් නායක මෙයා. කියන්නකෝ ඒක. කණ්ඩායම් නායක. මෙයාගේ ඉසව්ව තමයි ජූඩෝ. ජූඩෝ තරඟ ඉසව්වට තමයි මෙයා ඉදිරිපත් වුනේ. ජූඩෝ ක්‍රීඩකයෙක් විදිහටයි ගියේ. මේ නිලූක කරුණාරත්න කියන්නේ අපේ රටේ ප්‍රකට නමගී ක්‍රීඩකයෙක්. අවස්ථා ගණනාවක් තිස්සේ බැඩ්මින්ටන් ක්‍රීඩාව වෙනුවෙන් ඔලිම්පික් ඇතුළු අපේ ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලවල් නියෝජනය කරපු අපේ ක්‍රීඩකයෙක් නිලූක කරුණාරත්න කියන්නේ. එහෙනම් ඔහුගේ ඉසව්ව බැඩ්මින්ටන්. ඊළඟට යුපුන් ප්‍රියදර්ශන මෙයාගේ ඉසව්ව තමයි මීටර 100. මීටර 100. යුපුන් නේ සුපුන් නෙමෙයි මීටර 100. යුපුන් එතන තියෙන යුපුන් ප්‍රියදර්ශන මීටර 100. ඊගාට නිමාලි ලියනාරච්චි මීටර 800 කාන්තා 800 මීටර 800 කාන්තා මැටිල්ඩා කාල්සන් නම අනුව එයා වෙනස් කියලා ඔබට වැටහෙනවා ඇති නේද මැටිල්ඩා කාල්සන් මෙයා තමයි ප්‍රථම වතාවට ලංකාව නියෝජනය කරමින් තුරංග තරඟ සඳහා ඉදිරිපත් වෙච්ච කෙනා. එයා ගැන ඔබ කියවන්නේ නැති පහුගිය දවස්වල. එයා ලංකාවේ කෙනෙක් දරුවෙක් විදිහට ඉඳලා අරන් හදාගෙන තියෙනවා නවසීලන්ත නේද. ඊට පස්සේ එහෙ ඉඳලා එයා ලංකාව නියෝජනය කරන්න ඉදිරිපත් වෙන්නම් කියලා කිව්වා. නේද? එයා ගැන පුවත් පළ වුණා දිගින් දිගටම පහුගිය කාලේ ලිපි පළ වෙමින් තිබුණා. ඔබ කියවලා බලන්න. මොකද මේක විශේෂ වෙන්නේ ප්‍රථම වතාවට තමයි මේ තුරංග තරඟ නියෝජනය කරමින් ලාංකිකයෙක් ස්වීඩන් නේ ප්‍රථම වතාවට තමයි තුරංග තරඟ නියෝජනය කරමින් ලාංකිකයෙක් ඉදිරිපත් වෙන්නේ. හරිද? ඊගාවට මේ මිල්කා ගිහානිද සිල්වා එයා ජිම්නාස්ටික් වලට තමයි ගියේ. ජිම්නාස්ටික් වලට ගියේ. එයාත් ලංකාවේ ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. එයාත් ජීවත් වෙන්නේ ස්වීඩනයේ. ස්වීඩන්. මිල්කා ගිහානිද සිල්වා ස්වීඩන් ජීවත් වෙන්නේ දැන්ට. එයා ලාංකිකයෙක් නමුත් දැන් පදිංචිය ස්වීඩනයේ. ඊගාවට අනීකා කපූර් එයා පිහිනුම් වලට ගියේ. පිහිනුම්. මෙයාගේ විශේෂතාවය තමයි මොකක්ද අනිකා කපූර්ගේ විශේෂතාවය? මෙයාගේ විශේෂතාවය තමයි මේ කණ්ඩායමේ හිටිය ලාබාලතම ක්‍රීඩිකාව. ලාබාලතම ක්‍රීඩිකාව. මෙයා තමයි ලාබාලතම ක්‍රීඩිකාව කණ්ඩායමේ. උළෙලේ එහෙම නෙවෙයි. කණ්ඩායමේ. අපේ කණ්ඩායමේ ලාබාලතම ක්‍රීඩිකාව තමයි මෙයා. ලාබාලතම ක්‍රීඩිකාව. ඊගාට මැතිව් අබේසිංහ මීටර 50 සමනලාර කියන ඉසව්වට ගියේ. මීටර 50 සමනලාර පිහිනුම්. සමනලාර පිහිනුම් නේ. සමනලාර පිහිනුම් ඉසව්වටයි යා සම්බන්ධ වෙලා හිටියේ. ඊගාට ටෙහානේ රන්දි එයා මීටර 10 වායු රයිෆල් ඉසව්වට ගියේ. මීටර 10 වායු රයිෆල්. රයිෆල් කියලා කියන්න අනුපති දාන්න ඕනේ. රයිෆල් කියලා මම මෙහෙම ලිව්වේ. අක්ෂරේ දාන්න. අක්ෂරේ දාන්න. හරි. හරි. ඊගාවට මෙන්න මේ හිස්තැන් ටිකක් දීලා තියෙනවා. මේ ටිකේ මෙන්න මේ කරුණු ටික ඔබ සටහන් දාගන්න. මේ වෙනකොට වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනලා තියෙන ක්‍රීඩකයා. හරිද? ඔලිම්පික් වල වලට සම්බන්ධ වෙලා
මේ වෙනකොට වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දෙනවා තියෙන්නේ මයිකල් පෙල්ප්ස්. මයිකල් පෙල්ප්ස්. වැඩිම පදක්කම් සංඛ්‍යාව. ඒ ඇමරිකානු ජාතිකයෙක්. වැඩිම පදක්කම් සංඛ්‍යාව. ඒකේ රන් කියලා කතාව නෙමෙයි කියන්නේ. වැඩිම පදක්කම් සංඛ්‍යාවක්. දෙලා තියෙන කවුද? රන් නෙමෙයි. ඔක්කොම කලව මේ ගත්තාම මයිකල් පෙල්ප්ස්. ලේ අල්පයින් මෙතෙන්ද. මයිකල් පෙල්ප්ස් ඇමරිකානු ජාතික. ඇමරිකානු ජාතිකයෙක් විදිහටයි එයාව හඳුන්වන්නේ. ඊගාවට ක්‍රීඩිකාව ගත්තාම වැඩිම පදක්කම් සංඛ්‍යාව දෙලා තියෙන්නේ ලරියා ලැට්වීනියා. කවුරු? ලරියා ලැට්වීනියා. ලරියා ලැට්වීනියා එයා ජිම්නාස්ටික් කරන කෙනෙක්. සෝවියට් දේශයටයි ඇති වෙන්නේ. ඒ කියන්නේ රුසියාවනේ. ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් රුසියානු. ඊගාවට වැඩිම රන් පදක්කම් දැන් වැඩිම මෙතන පදක්කම් නෙමෙයි කිව්වේ. ඊට වැඩිම රන් පදක්කම් දෙන්නලා තියෙන්නේ වැඩිම රන් පදක්කම් ගානක් දෙන්නලා තියෙන ක්‍රීඩිකාව ජර්මනියේ ක්‍රිස්ටින් ඔට්ටෝ. ක්‍රිස්ටින් ඔට්ටෝ. වැඩිම රන් පදක්කම් ක්‍රීඩිකාව ක්‍රිස්ටින් ඔට්ටෝ ක්‍රීඩිකාව. මෙයා ධාවන තරඟ නියෝජනය කරන කෙනෙක් කියලා කියන්නේ. හන්නේ. ඔන්න ඔය ටික තමයි ඕකේ අපිට විශේෂයෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ. ඔය කරුණු ටික ඔබ මතකේ තියාගන්න. මේ ටියුට් එකේ මුල ටික ලියා ගන්න බැරි වුණා කිව්ව නේද කීප දෙනෙකුට? ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා ලියා ගන්න. අනික් අයට යන්න පුළුවන්. ඉවත් වෙන්න පුළුවන්. ඒක මේක අහගන්න ඔබේ පන්ති මෙතෙන් සිට මෙන්න මේ දවස් දෙකට වෙන් කරනවා. එකක් අඟහරුවාදා අපේ තියරි පන්ති සාමාන්‍යයට යනවා. ඊගාවට ප්‍රශ්නපත්‍ර පන්තියක් ඔබ කණ්ඩායම් දෙකම එකතු කරලා ගන්නවා. ඒක සිකුරාදට. ඒක නිසා ඒකට සම්බන්ධ වෙන්න. ඒකටත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රශ්නපත්‍ර පන්තියේදී. ඔබට ප්‍රශ්නපත්‍ර ආකෘති හඳුනා ගැනීම සහ ඒ අදාළ තොරතුරු ටික ලියා ගන්න පුළුවන් වෙනවා. මම හිතන්නේ ප්‍රශ්නපත්‍ර අපි ඇපල් කරපු පොත මේ වෙනකොට 4 දෙනෙකුට වස්තු ලැබුණයි කියලා අපිට මැසේජ් කරලා තිබුණා. 3 දෙනෙක්ගේ විතර මෙන්න මේ අද රිටර්න් ඕඩර් දෙකක් ඇවිල්ලා තිබුණා. ඒ දෙක ආපහු බලන්න ඕන මොකද්ද හේතුව කියලා. ට්‍රැක් නම්බර් වැරදි කියලා තමයි ඒවලා තියෙන්නේ. ට්‍රැක් නම්බර් කියන්නේ මොකද්ද කියලා කෝල් කරන්න ඩිලිවරි එකකින් අහුවාම ඒගොල්ලෝ අද නිමාඩු. අද නිමාඩු හෙටත් නිමාඩු. අපි දන්නේ නැහැ ට්‍රැක් නම්බර් එක කියන්නේ මොකද්ද කියලා. ට්‍රැක් නම්බර් වැරදි කියලා ඒවලා තිබුණා. දෙකක් රිටර්න් කියලා වෙලා අපිට ඒවලා තියෙච්ච මේල් එකේ දාලා තිබුණා. මේ ෆොටෝ එක ගාලා ඉවර තිබුණා. ඒ දෙක බලන්න ඕනේ. එතකොට නැවත සම්බන්ධ කරගන්න පුළුවන් ඉන්නේ අඟහරුවාදා දවසේ. කොහේ ආයෙද හම්බුණා කිව්වේ? මේ ළඟපාත නේද? කොහෙද හම්බුණා කිව්වය? හම්බුණා අය කොහෙද? අනිත් ගෲප් එකේද? 4ක් හෝ 5 දෙනෙක් අපිට දාලා දෙන්න අපිට ලැබුණයි කියලා. බලන්න ඔබට කොහොමද ඒගොල්ලෝගේ මේ ඩිලේ එකක් තියෙනවා කියලා කියනවා මෙන්න මේ දවස් කීපේ ගත වෙනතුරු වැඩ කරන ප්‍රමාණය පිරිස අඩුයි කියලා වෙලා ඒකයි ඇත්තේ නැත්තම් සාමාන්‍යයෙන් දින 3යි කියලා කිව්වේ මේක බාරගත්තේ දවස් 7යි කියලා. දැන් අපි 12 වෙනිදා දැම්මහම අද දවසට දවස් 7 ඉවරයි. එතකොට ගිහිල්ලා තිබුණේ 5යි හෝ 6යි. ඒවත් මේ ළඟ පාතේ විතරයි. නුගියගොඩ පැත්තේ එකක් ගිහිල්ලා තිබුණා. හරිද? හරි AV හරි ආවේ නැහැ කියන අය නෙමෙයි AV. ඒකත් බලන්නකෝ. හරි. එතකොට මේ ওই ටික මේ මුල් ටික ලියා ගන්න අනික් අයට යන්න පුළුවන් ඉවත් වෙලා. එතකොට පන්තිය පැවැත්වෙන දින දෙක මම නැවත කියනවා. අඟහරුවාදා සහ සිකුරාදා. හරිනේ? අඟහරුවාදා සහ සිකුරාදා ඒ දින දෙකේ ඔබ සම්බන්ධ වෙන්න. අර ගෲප් එකක් ගන්නවා අනික් අපි පළවෙනි ගෲප් එකයි ඔයාලයි දෙගොල්ලම එකට ගන්නවා. ඒ නිසා ඒ විදිහට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ප්‍රශ්නපත්‍ර ලිවීමට ඔබ අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. මම මේකත් මම අවධාරණය කරනවා ඒ තමයි
මේ ලයිව් ක්ලාස් වලට හැකියතාක් එන්න. දැන් බලන්නකෝ ඔයාලා සාමාන්‍යයෙන් ඇහුවාම දැන් වීඩියෝ බලලා තියෙනවද කියලා ඇහුවාම බලලා නැහැ ඔගේ. තේරුණාද? ඒක නිසා ওই වීඩියෝ බැලිල්ල හැකියතාක් මම කියන්නේ ඒකයි. මේ ලයිව් ක්ලාස් වල තමයි වැඩි ප්‍රයෝජනයක් ඔබට ගන්න පුළුවන්. ඒකට එන්න බැරිම නම් විතරයි ඔබ වීඩියෝ එක බලන්න යන්න ඕනේ. තේරුණාද? හරිද? අන්තිම ටික පෙන්නන්න කියනවා. මේ හරිද? හරිද? මම මේ කියා හිටියේ ඔබ යන්න ඕන මොනවටද? වීඩියෝ බලන්න යන්න ඕනේ බැරිම නම් විතරයි. පුළුවන් නම් හැකි හැම විටම ඔබ කළ යුත්තේ මොකද්ද? ලයිව් ක්ලාස් වලට සම්බන්ධ වෙන එකමයි. මේ වෙලාව ඉතින් පොඩ්ඩක් වෙන් කරලා තියාගන්න. තව ඉතින් මාසෙනේ තියෙන්නේ. ඒ වුණා තව මාසෙනේ යන්න වෙන්නේ. මේ මාසෙනේ තියෙන්නේ ඉතින් බැලුවාම දැන් මේ යන විදියට ඔයාලට වැටහෙනව නේද? මේක දැන් මේ ක්ලියර් වේගෙන යන්නේ කියලා මේ වසංගත තත්ත්වේ පහ වෙමින් යනවා. රට අරින්න සැලසුම් කරනවා. ඉතින් ඔක්තෝබර් අගනේ 24 කියන්නේ 24 නෑ මං කිව්වේ 24ද 26ද? ඒ 24 හෝ 26 කියන ඉරිදානේ. එතකොට මේ මාසය තුල මම ඒගොල්ලෝ කියන කාල සීමාව හරි බොහෝ විට නේද? නෑ ඉරිදට නැවත පන්ති වැටෙන්නේ නෑ. මේක අර ඔබව මේ අර දැන් ඊයේ ගන්න විදියක් නෑ. හේතුව එක කට්ටියකට IQ එකක් ගියා. IQ පේපරයක් සෙන්සුරා ලියන්න දාන් හිටියා. දැන් මේක ඉන්න IQ ලියන කට්ටියකුත් IQ ක්ලාස් වල ඉන්න අයත් අපි. ඒකට මේ සර්ගේ මේ දැන් උරුසයේ IQ වල ඉන්න අයත් මේකේ ඉන්නවා. ඒකට ඒගොල්ලන්ගේ එක කට්ටියක් මෙතන ඉන්න කට්ටිය දන්නවා ඒක. ඒගොල්ලන්ගේ එක කට්ටියකට ඊයේ IQ පන්තියක් තිබුණා. ඒක නිසා ඒක පහමාරකට ඉවර කළා. ආයෙ ඉතින් දැම්මේ නෑ යන්නේ. ඒකින්ද ඔබේ නැවත ඉරිදට පන්ති වැටෙන්නේ නෑ. හදිසි අවස්ථාවක හැර සාමාන්‍ය ඔබේ කාලසටහන තමයි අඟහරුවාදා සහ සිකුරාදා. අඟහරුවාදා තියරි පන්තියත් සිකුරාදා ප්‍රශ්නපත්‍ර පන්තියත් ලෙස වෙන් වෙනවා. මොකද ඔබේ පාඩම් බහුතරයක් දැන් අවසానයි. හරිද? අපිට තව ඉතුරු වෙලා තියෙනවා සංධිවල භාගයක් තියෙනවා. අර ප්‍රත්‍යාර්ථ නාම, ඔයගේ නාම ක්‍රියාපද ටික ඔය ටික තනි ටියුට් එකකින් ආවරණය කරන්න පුළුවන් ටිකක් තියෙනවා. ඒ ටික අපි මේ ඉදිරි දින කිහිපය තුළ කතා කරන ගමන් ප්‍රශ්න පත්‍ර ලියාගෙන යමු. එතකොට ඔබ සූදානම් වෙනවා මේක තුළ අනිවාර්යෙන් ඔබ කළ යුතු මේ ප්‍රශ්න පත්‍ර ආකෘති හඳුනා ගන්න ප්‍රශ්න වල ඉදිරිපත් වෙන. ඔබ මේ කොච්චර පාඩම් කළත් මේ ප්‍රයෝජනෙ ගන්න නම් ඔයාලා ප්‍රශ්න පත්‍ර ලියන්න ඕනේ. ඒකයි අභ්‍යාස කරන්න ඕනේ. හැකිතාක් ඔබට කරන්න තියෙන සියලු අභ්‍යාස ඔබ කර එවන්න. පුළුවන් ඉඩ ලැබුණ වෙලාවට අපිත් බල දාන්න. එහෙම නැත්තම් නේද මේ අපි දෙකොල්ල අතරේ මේක ගියේ නැත්තම් හරියට මේකෙන් ගොඩ යන්න ඔයාලට අමාරුයි. ඇත්තම කාරණාව මේක තරංග විභාගයක් නේද? අපි විශ්වාස කරන්නේ ඔබ සියල්ලට ඉදිරියේ යා යුතු බව. ඒක නිසා ඒකට අවශ්‍ය මඟ පෙන්වීමයි අපි මේ දෙන්නේ. මේ මඟ පෙන්වීම ඔබ නිවැරදිව ගනිවි කියලා අපි හිතනවා. නේද? ඒක අනිවාර්යෙන් ඔබ ලබා ගත යුතුමයි. මේ කරන වැඩේ ප්‍රයෝජන ඔබ ගන්න. ඒක ප්‍රයෝජනේ 100%ක් ලැබෙන්නේ අර වීඩියෝ එක බලනකොට මම කියන්නම් ওই වීඩියෝ බැලුවට වෙනදී. අද බෑ හෙට බලනවා. හෙට බෑ අනිද්දා බලනවා. කියා ඉන්නවා. කල් යනවා. දෙවෙනි පන්ති දිනෙත් එනවා. එදා වීඩියෝ එකක් ඉතුරු වෙනවා. අනිකත් ඉතුරු වෙනවා. ඔහොම බැලුවාම ඔක්කොම ටික ඉතුරු වෙලා. තේරුණාද? සමහර වෙලාවල් වල මේ වීඩියෝ දීම හින්දා මොකද වෙලා තියෙන්නේ? ඔබ පන්ති වලට සම්බන්ධ වෙන එක සහ ඒවැ ප්‍රයෝජන ගැනීම අඩු වෙලා තියෙනවා. හරි? ඒක නිසා එහෙම කරන්න එපා. මේක ඔයාලටයි කරන්නේ අපිට නෙවෙයි. ඔබේ පහසුව සලකලා ඔබ රැකියාවට යන එහෙම අපහසු අවස්ථාවල බලන්න වීඩියෝ එක. ඒක කමන්නේ නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එහෙම නෙමෙයි මම කියන්නේ. සම්ප්‍රදායක් ලෙසම වීඩියෝ බැලීමෙන් පාඩම් ආවරණය කරන්න යන්න එපා. ඒක කරනවා නම් මට ප්‍රශ්නයක් නැහැ. ඒක කරන්නේ. අපිට බැලුවේ හැකිනේ. අපි බලලා තියෙනවනේ කොච්චර වීඩියෝ එක බලලාද? ඒකේ වොච් ටයිම් කොච්චරද කියලා. අපිට වොච් ටයිම් හම්බෙන්නේ නැහැ ඕකේ. හරි ඒකත් කියන්න බෑ. නැත්නම් හිතනවනේ වොච් ටයිම් ගන්න මේ අපි බලන්න දාන්න කියලා. අපිට වොච් ටයිම් එන්නේ නැහැ. අපි අන්ලිස්ටඩ් වීඩියෝ එක දාලා තියෙන්නේ. නේද? එහෙම දාලා තියෙන මේ පබ්ලික් වීඩියෝ තියෙන කීපයයිනේ ඕකේ. නේද? අපිට වොච් ටයිම් වැඩක් නැහැ. අපි කියන්නේ ඔයාලට පහසුවක් වෙන්න දීලා තියෙන්නේ. මේ අද එක Zoom වීඩියෝ එකක් විදිහට දෙන්නම් කියන්නේ කීප දෙනෙකුට සම්බන්ධ වෙන්න බෑ කියලා කිව්වා. ඒක නිසා Zoom එකක් විදිහට දෙන්නම් කිව්වේ මේකෙත් YouTube වීඩියෝ එකක් හෙට විදිහට දානවා කොයි එකද. හරිනේ? Zoom වීඩියෝ එක හැමදාම තියන්න බෑ. Zoom වීඩියෝ එක අයින් වෙලා යනවා. ඒක සතියක් විතර තමයි තියන්න පුළුවන් වෙන්නේ. එක්ස්පයර් වෙනවා පස්සේ. ඔබට Zoom එකෙන් බලන්න පුළුවන් වුණා. එතකොට යන්නේ Zoom data විතරයි. අරකේ යන්නේ YouTube data. මේකේ යන්නේ Zoom data. හරිනේ? ඒක නිසා ඒක අවශ්‍ය නම් බලන්න. සමහර අයට Zoom දුන්නාම සිග්නල් නැහැ. සිග්නල් මදි වෙනකොට බලන්න බැරි වෙනවා. Zoom වීඩියෝ එක බලන්න බෑ. ඒකට Zoom සිග්නල් තියෙන්න ඕනේ. කියන්නේ සාමාන්‍ය සිග්නල් මට්ටම තියෙන්න ඕන ඔබ ක්ලාස් එකකින්. මම මේ ඔක්කොම කිව්වේ ඔබට මෙන්න මේකයි. හේතුව තමයි ඔබ හැකි තාක් ලයිව් පන්ති වලට එන්න. මේ සජීවීව අපි පවත්වන හැම පන්තියෙම එන්න. ඒක තමයි හොඳම වැඩේ. පැය දෙකනේ. මේ පැය දෙක කොහොම හරි වෙන් කර ගන්න බලන්න. හැකි තාක්. හරිනේ? හැකි තාක්. බැරිම නම් විතරක් වීඩියෝ බලන්න. නැත්තම් අසාර්ථකයි. අද බෑ හෙට තව වැඩ තියෙනවනේ අපිට. නේද? බලා ඉන්නකොට කම්මැලි හිතෙනවා අයින් ගන්න. මේ උගන්නනකොට එහෙම නෑ. වීඩියෝ එක බලනකොට පස්සේ බලනවා කියලා ඔක පෝස්ට් කරලා අයින් කරනවා. ආයි බැලෙන්නේ නෑ. නේද? ටිකක් ඇද ඇදා බලනවා. කමන්නේ අපිට වැඩේ කරගන්න ඕන. වැඩේ වෙන්නේ නැති බවක් තියෙනවා.
يعني ක්ලාස් වලට සම්බන්ධ වෙන අය නෙවෙයි සම්බන්ධ නොවෙන අය. ලයිව් වෙන්න පුළුවන් සර් කලින් දැනුවත් කරන්න සර් නැත්නම් සිග්නල් අඩු නිසා. හොඳයි සචිනි මට ඔයා කිව්වනේ ගැටලුව නේද? හරි මේ හරි එහෙම ඉතින් ඔබට එක එක ප්‍රශ්න ඇති අපි දන්නවා. හරි එතකොට මේ දැන් ඔන දින දෙක මතක තියාගන්න අඟහරුවාදා 7:00 9:00 සිකුරාදා 7:00 9:00 IQ වලට ඉන්න අය IQ ගණරුසගේ පන්තියේ ඉන්න කට්ටිය ඒගොල්ලන්ට බ්‍රහස්පතින්දා 7:00 9:00 තියරි පන්තිය විදියට සෙනසුරාදා 4:00 5:00 විතර වෙනකන් පේපර් ක්ලාස් එක විදියටත් සම්බන්ධ වෙන්න පුළුවන් නේද? ඒ විදිහට ඔබට දින දෙකක් අපි මේ මාස දෙක ඉදිරියට පවත්වාගෙන යනවා වෙනම අමතරව ගාස්තු අය කළා නෙමෙයි ඈ වෙනම අමතරව අය කළා නෙමෙයි ඔබ ගෙවුව මුදලටම තමයි ඒකක් කරන්නේ. මොකද මේකේ ප්‍රයෝජන වලට දෙන්න අවශ්‍ය නිසා. හරි එහෙනම් අපි අද දවසට පන්තිය සමාප්ත කරමු හැකිතා ඉන්න උත්සාහ කරන්න. හරි අයබෝවන්